tajo samaya danta nakha niyakutuya loma lumya kesa isakis kesa isakis loma lumya nakha niyakutuya danta dakya tajo samaya maranaya kotanakadi ho kedinakadi ho kavarakayaki ho makarad kadin bhavamavadani maranayin nidiya hakikene mudutun lokaye himanata maranayin nidiya hakikana mudutun lokaye kuda ayak mahalu ayak nuwana ati ayak nuwana nati ayak ekantayin mayana gamana maranayai maranaya Tiravasayin makarad tamina bhava mamadani mata jivat vimata ate kopamana khalayate mama nodani enisa ජීවිතය අනියතය මරණය නියතය ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතය maranaya niyataya jivitam aniyatam maranam niyatam jivitaya aniyataya maranaya niyataya Jivitam maniyatam maranam niyatam namami buddham gunasarantam satta sadahantu sukhi avera Ayo jiguccho sakalo dudango gaccanti sabbe maranam ahanca namami dhamman sugata
දේසිතං සත්තා සදා හොන්තු සුඛී කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවිරං කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං හොඳයි කවුරුත් සාධකාරයක් පවත්වා අපි සූදානම් වෙන්නේ සිරිත් පරිදි මේ ආයතනයේදී සම්පදා බ්‍රහස්පතින්ද්‍රා දිනවල සිදු කරන ලබන සූත්‍ර සාකච්ඡාව සම්බන්ධ වෙනවා. අද අපි පිළිතුරුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඊටම වටිනා සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයට අයිති මූල පරියාය වර්ගයේ අනංගන සූත්‍රය. අනංගන කියන සූත්‍රය. අනංග කියනවත් එක්කම අපිට මතක් වෙනවා එක්කෙනෙක්. අනංගය මේ අනංගය ගැන කියන සූත්‍රයක් නෙවෙයි. මේ අනංගන කියන වචනය විස්තර කරන්නේ මොනවා වගේ දෙයක්ද කියන එක පින්නතුන්ගේ තේරුම් ගන්න. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියාට සූත්‍රය දේශනා කළේ සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාව ආමන්ත්‍රණය කරලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. චත්තාරෝමි ආවසෝ පුද්ගලා සම්තු සංවිච්ඡමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉදහවසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝම සමානෝ අත්ථිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං නප්පජානාති ඉදපනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝම සමානෝ අත්ථිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාති ඉදහවසෝ ඒකච්චෝ පුද්ගලෝ අනංගනෝම සමානෝ නත්ථිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං නප්පජානාති ඉදපන ආවසෝ ඒකච්චෝ පුද්ගලෝ අනංගනෝ සමානෝ නත්තිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාති. මේ ලෝකයේ ඉන්නවා පුද්ගලයෝ හතර දෙනෙක්. ඒ හතර දෙනා මොනවා වගේද? පළවෙනි එක්කෙනා ඉදාවසෝ ඒකච්චෝ පුද්ගලෝ
සාංගනෝව අංගන සහිතව කියන එක. අංගන කියලා කියන්නේ කෙලෙස් සහිත කෙනෙක්. අවුරුද්දකින් කියනවා නම් ලාමක ආශාවන් සහිත කෙනෙක්. ඒ තැනත්තාට කෙලෙස් තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ. මොකද්ද දන්නේ නැත්තේ? මට කෙලෙස් තියෙනවා කියලා. මෙන්න මේ කෙලෙස්, මෙන්න මේ අඩුපාඩු, මෙන්න මේ වැරදි මා තුල තියෙනවායි කියලා එයා දන්නේ නැහැ. එන පළවෙනි කෙනා. දෙවෙනි කෙනා ඉදමනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනව සමානෝ අත්තිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාති. දෙවෙනි කෙනාට කෙලෙස් තියනවද? තියෙනවා. හැබැයි එයා මොනවා කියද? එයා කෙලෙස් තියෙන බව දන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා. එයාට කෙලෙස් නැහැ. අනංගනෝ සමාන. කෙලෙස් නැහැ. නත්තිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං නප්පජානාති. එයාට ඒ වැරදි කෙලෙස් නැති බව එයා සතුසේ නප්පජානාති. දන්නේ නැහැ. හතරවෙනියා එයාට කෙලෙස් නැහැ. නැති බව දන්නවා. ඉතින් එහෙම හතර දෙනෙක් ගැන සරියුත් හාමුදුරුවෝ මතක් කරලා කියනවා. තත්‍රාංසෝ ව්‍යායම් පුද්ගලෝ සාංගනෝ සමානෝ අත්තිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං අපජානාති අයං ඉමේසං වින්නම් පුද්ගලානම් සාංගනං යේව සතං හීන පුරිසෝ අක්ඛාය. දැන් මොන්න මෙතන ඉන්නවා පුද්ගලයෝ දෙන්නේ. කෙලෙස් සහිත පුද්ගලයෝ දෙන්නේ කියනවා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් වනවා කියන්නේ කෙලෙස් සහිතයි සහිත බව දන්නවා. අනිත් එක්කෙනා කෙලෙස් සහිතයි සහිත බව දන්නේ නැහැ. ඔය දෙන්නගෙන් කවුද හොඳ? ඔය දෙන්නම නරකයි. හැබැයි වැඩියෙන් හොඳ ටිකක් හරි හොඳ කවුද? කෙලෙස් තියෙනවා කියලා දන්නේ කෙනා. කෙලෙස් තියෙනවා කියලා දන්නේ කෙනා. නොදන්නේ කෙනා හීන පුරිසෝ අක්ඛායති. එයා හීන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට අනිත් දෙන්නට කෙලෙස් නැහැ. එක්කෙනෙකුට කෙලෙස් නැහැ, නැති බව දන්නේ නැහැ. අනිත් එක්කෙනාට කෙලෙස් නැහැ, නැති බව දන්නවා. ඒතර ඔය දෙන්නකින් කවුද වැඩියෙන් හොඳ? නැති සහ නැති බව දන්නේ කෙනා. නැතුවත් නැති බව දන්නේ නැති කෙනා එයා හීන කෙනෙක් හැටියට හඳුන්වනවා. එයා පහත් කෙනෙක් හැටියට හඳුන්වනවා. ඒවං වෘත්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවච. මොන කියනකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරට මෙහෙම කතාවක් කියනවා. කෝනුකෝ ආවසෝ සාරිපුත්ත හේතුකෝ පච්චයෝ යේ නිමේසං වින්නම් පුද්ගලානං සාංගනං යේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති. කෝපනාවසෝ සාරිපුත්ත හේතුකෝ පච්චයෝ යේ නිමේසං වින්නම් පුද්ගලානං අංගනං යේ අනංගනානං යේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති. මොකද්ද සරියුත් හාමුදුරුවනේ හේතුව? මොකද්ද ප්‍රත්‍යය? කෙලෙස් ඇති අය දෙන්නා අතරින් එක්කෙනෙක් උසස් වෙන්න, එක්කෙනෙක් පහත් වෙන්න. කෙලෙස් නැති දෙන්නා අතරින් එක්කෙනෙක් උසස් වෙන්න, එක්කෙනෙක් පහත් වෙන්න හේතුව මොකක්ද කියලා අහුවා. අන්න ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා තත්‍රාවසෝ ව්‍යායම් පුද්ගලෝ සාංගනෝ සමානෝ අත්තිමි අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාති තස්සේතං පාටිකංක. ඔන්න කවුරු හරි කෙනෙක් තමන්ට දැඩි කෙලෙස්, තමන්ගේ හිතේ දැඩි කෙලෙස් ඇති තියනවා කියලා හරියට දන්නේ නැත්තම්
එයා මොකද කරන්නේ? කෙලෙස් තියනවායි කියලා දන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? න චන්දං ජනිස්සති න වායමිස්සති න විරියං ආරභිස්සති තස්සංගනස්ස පහානාය. ඒ කෙලෙස් නැති කරගන්න එයාට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. න වායමිස්සති උත්සාහ කරන්නේ නැහැ. න විරියං ආරභිස්සති වීර්ය ආරම්භ කරන්නේ නැහැ. මොකටද? කෙලෙස් නැති කර ගැනීමට. ඇයි එහෙම කරන්නේ නැත්තේ? එයා දන්නේ නැහැ කෙලෙස් තියෙනවා කියලා. නේද? දැන් අපි හිතමු අපේ ශරීරයේ ඇතුලේ ලෙඩක් තියෙනවා. දැන් ওই ලෙඩේ තියෙනවා කියලා කවුරු හරි දන්නේ නැත්තම් එයා බෙහෙත් බොයිද? බෙහෙත් බොන්නේ නැහැ. එයා සනීප වීමට උත්සාහ කරන්නේ නැහැ. මොකද එහෙම කරන්නේ නැත්තේ? ලෙඩේ තියෙන බව දන්නේ නැති නිසා. ලෙඩේ තියෙන බව දන්නේ නැහැ. තව එකක් හිතන් ඉන්නවා. මොකක්ද? සනීපයි කියලා හිතන් ඉන්නවා. නේද? ඒ නිසා තමයි බෙහෙත් බොන්නේ නැත්තේ. අන්න ඒ වගේ කෙනෙක් හිතේ කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. දන්නේ නැත්නම් යා හිතන්නේ මොකක්ද? කෙලෙස් නැහැ කියලා. නැත්තම් මොකටද ආයි නැති දෙයක් නැති කරන්නේ නැහනේ. නැහැ කියලා හිතාගෙන ඉන්න නිසා කෙලෙස් නැති කිරීම පිණිස කෙලෙස් ප්‍රහාණය පිණිස එයා උත්සාහවත් වන්නේ යන්නේ නැහැ. ඉතින් කෙලෙස් ඇත්තටම නැද්ද? තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? තියෙන එක දන්නේ නැහැ, පේන්නේ නැහැ. ඉතින් සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගමෝ සංකලිත ජිත්තෝ කාලං කරිස. ඉතින් කෙලෙස් තියෙද්දී සරාගිකව ද්වේෂ සහගතව මෝහ සහගතව කෙලෙස් සහිතව සාංගනෝව දැඩි කෙලෙසින් යුක්ත වෙලා මොකද වෙන්නේ? සංකලිත චිත්තෝ. දැන් රාග ද්වේෂ මෝහ ආදී මේ ඊළඟට ලාමක ආශාවන්ගෙන් හිත කිලිටි වුණා. කිලිටි වෙලා ඉන්න වෙලාවේදී කාලං කරිස්සති. කලුරිය කරනවා. එහෙම කලුරිය කළොත් මොකද වෙන්නේ? දුර්ගතියකටම තමයි යන්නේ. ඇයි ඒ? කෙලෙසුන්ගෙන් කිලිටි වෙච්ච හිතේ හිත තියෙන නිසා. දැන් මෙතන පොඩි වැරද්දක් ওই පරිවර්තනයේ තියෙනවා. ඒක හදාගන්න. සෙය්‍යදාපි ආවසෝ කංශපාති ආපතා කංශපාති කියන්නේ රත්තරන් පාත්‍රයක් යකඩ පාත්‍රයක් කියලා තිබ්බේ. කම්මාර කුලං කියන්නේ එතන කම්මාර කියලා කියන්නේ රන් කරුව කියන එකයි. කම්මාර කරුවා නෙවෙයි රන් කරුවා. ඒක හදාගන්න හැමතැනම මේ විදිහට ඇත්තේ ඒකේ. එතකොට ඔන්න රත්තරන් පාත්‍රයක් කවුරු හරි කෙනෙක් ගේනවා කොහෙන්ද? කඩේකින් හරි ආපනාවා කම්මාර කුලාවා. කඩේකින් හරි රත්තරන් බඩු හදන තැනකින් හරි. ඔන්න ඒ කියනෝනේ ඒවා හදන වීදි කියනවා සල්පිල් කියලා කියන ඒවට. හෙට්ටි වීදියේ කියලා කියනවා. ඔන්න ඔය විදිහට එකක් අරගෙන ආවම ඒක මොන වගේද? රජේනච මලේනච පරියෝනත්තා. දූවිලි ගැහිලා, අව පැහැ ගැන්විලා, මල කඩ කාලා, කිලිටි වෙලා තියෙන්නේ. තමේනම් සාමිකා නචේව පරිපුඤ්ජේයෝ. දැන් ගෙනල්ලා තියෙනවානේ. ගෙනල්ලා තියාගෙන මොකද කරන්නේ? ඒක පාවිච්චි කරන්නේ නැහැ. සේප්පුවේ දාලා තියාගෙන ඉන්නවා. සේප්පුවකට නෙවෙයි. නිකන් ලී කොහේ හරි දාලා තියාගෙන ඉන්නවා. නච පරියෝදපෙය්‍යෝ. පිරිසිදු කරන්නේ නැහැ. රජාපතේච නං නික්ඛපෙය්‍යෝ. කොහේ හරි දූවිලි වැදෙන ගොඩවල් ඔය දූවිලි වැදෙන තැන්වල දාලා තියෙනවා. ඒවං නිසා ආවසෝ කංශපාති අපරේන සමයේන සංකිලිටතරා අස්ස මලක් ගහීතා. එහෙම වුණාම මොකද වෙන්නේ? ටික කාලයක් ගියාම
අරක තව මලකඩ කනවා, කිරිටි වෙනවා, දුර්වර්ණ වෙලා යනවා. ඒව මේවකෝ ආවසු ව්‍යායම් පුද්ගලෝ සාංගනෝව සමානෝ අත්තිමි අජ්ජත්තං අංගනං යථා භූතං පජාන. අන්න ඒ වාගේ කවුරු හරි කෙනෙක් කෙලෙස් තියෙන කෙනෙක් හිතාගෙන ඉන්නව නම් එයාට කෙලෙස් නෑ කියලා එයා මොකද කරන්නේ? ඒ කෙලෙස් නැති කරන්න යන්නේ නෑ. නැති කරන්න ඕන මොන කෙලෙස්ද? තියෙන කෙලෙස්. නෑල කියලා හිතනවා නම් එයා ඒව දුරු කරන්න යන්නේ නෑ. එයා දන්නේ නෑ. ඒ නිසා දන්නේ නැතිවම කෙලෙස් යට ගැහිලා තිබිලා ඒව ඉස්මතු වෙලා ඇවිල්ලා විනාශ වෙලා. දැන් මේ දන්නේ නැති කෙලෙස් වලට අපිට කියන්න පුළුවන් එක අවස්ථාවක්. මොන අවස්ථාවද? අනුසය ක්ලේශ. යට ගැහිලා තියෙනකන්, හිඳා බහැලා තියෙනකන්, හිතේ සිටිවිලි තුනී වල යට තියෙනකන් අපිට හිතෙන්නේ කොහොමද? කෙලෙස් නෑ කියලා හිතනවා. නේද? දැන් ඔය මම බලන්න ගිහිල්ලා ඇහුවාම දැන් මේ බුදුන් වැඳලා පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා භාවනා කරලා බණ අහන මේ වෙලාවේ මේ දැන් කියලා දුසරක් විතර කියලා ඇහුවාම කෙලෙස් තියනවද කියලා එක සැරේ කියනවා නෑ කියලා. මොකද එහෙම නෑ කියලා කියන්නේ? ඒ වෙලාවේ යටපත් වෙලා තියෙන්නේ, තුනී වෙලා තියෙන්නේ. ඒ නිසා තුනී වෙලා තියෙනකොට හිත බොහොම සංසුන්. ඉතින් හිතනවා මගේ හිතේ කෙලෙස් නෑ කියලා. ඇත්තටම නැද්ද? තියෙනවා. තුනී වෙලා තියෙනවා. ඉතින් එහෙම තුනී වෙලා තියෙනවා කියලා හරි දැනගත්තොත් කෙනෙක් මොකද කරන්නේ? එයා පරිස්සම් වෙනවා. ඒක නැති කරන්න උත්සාහවත් වෙනවා. අරමුණු නිසා කෙලෙස් අවශ්‍ය ගන්නේ නැහැ. තුනී වෙලා තියෙනවා කියලා දන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? ඒ කෙලෙස් නැති කරගන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසා එයා හිතේ රාග, ද්වේෂ, මෝහ ආදී විවිධ ක්ලේශ ධර්මයන් ඇවිස්සිනා එයා කිලිටි වෙලා නරක පුද්ගලෙක් බවට පත් වෙලා යනවා. ඊළඟට ඒවමීනකෝ ආවසෝ ව්‍යායම් පුද්ගලෝ අනංගනෝම සමානෝ නත්තිනි අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානා. ඔන්න තව කෙනෙක් ඉන්නවා. ඒක නැත්නම් මොන වගේද? ඔව්. එයාට කෙලෙස් තියෙන බව දන්නවා. එතකොට එයා ඒ කෙලෙස් තියෙන බව දන්නේ කියලා මොකද කරන්නේ? නැති කර ගැනීම සඳහා, ඒ කෙලෙස් නැති කර ගැනීම සඳහා එයා කැප වෙනවා, උත්සාහවත් වෙනවා, මහන්සි වෙනවා. දැන් ඒකට උදාහරණයක් දීලා තියෙනවා. කොහොමද? දැන් ආපහු රජ ඔය කියන රත්තරන් පාත්‍රයක් කවුරු හරි කෙනෙක් අරගෙන එනවා. ඒ අරගෙන එන රත්තරන් පාත්‍රය මොකද කරන්නේ? ඔව් දෙවෙනි කෙනා මෙහෙමයි අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාති. තමන්ට ආධ්‍යාත්මික කෙලෙස් එහෙම නැත්නම් තමන්ගේ යටිහිතේ කෙලෙස් තැන්පත් වෙලා කියලා දන්නවා. තස්සේතම් පාටිකංකං. එයාට මෙන්න මෙහෙම හිතෙනවා. ඡන්දං ජනිස්සති වායමිස්සති විරියං ආරභිස්සති තස්සංගනස්ස පහන. දන්නේ කෙනා මොකද කරන්නේ? ඡන්දං ජනිස්සති වීර්ය ඇති කරගන්න. වායමිස්සති උත්සාහ කරනවා. විරියං ආරභිස්සති වීර්ය ආරම්භ කරනවා. ඒ කෙලෙස් නැති කරගන්න. සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිත චිත්තෝ කාරණයිස. දැන් එහෙම කෙලෙස් තියෙනවා කියලා දැනගන්න කෙනා කෙලෙස් නැති කරගන්න උත්සාහ කරනවනේ. එහෙම උත්සාහ කරනකොට රාගය නැතුව, ද්වේෂය නැතුව, මෝහය නැතුව, කෙලෙසුන්ගෙන් පිළිටි වෙන්නේ නැතුව එයා මැරෙනවා. එහෙම මැරුණාම හොඳ තැනක උපදින්න ලැබෙනවා.
හරියට රත්තරන් පාත්‍රයක් අරගෙන එන කෙනෙක් ඒ දැනත්තා මොකද කරන්නේ? ඒ රත්තරන් පාත්‍රයේ කිලිටි වෙලා තියෙන්නේ. රජේනච මලේනච පරියෝණාත්තා. අපවිත්‍ර වෙලා දුර්වර්ණ වෙලා තියෙන්නේ. හැබැයි එහෙම තිබ්බට තමේනම් සාමිකා පරිපුඤ්ජේයන් චේව පරියෝදපේයංච. එයා ඒක පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි පිරිසිදු කරනවා. නචනම් රජාපති නික්ඛුපේය. ඒ කියන්නේ දූවිලි වැදෙන තැන් වල එක දාන්නේ නැහැ. එහෙම දාන්නේ නැති වෙනකොට කාලයක් යනකොට මේ පාත්‍රය පිරිසිදු කරන්න පාවිච්චි කරන්න මොකද වෙන්නේ? පාත්‍රය පිරිසිදු වෙලා යනවා. ඒක දිස්න ගන්නවා. ලස්සන වෙනවා. අන්න ඒ වාගේ කවුරු හරි කෙනෙක් තමන්ගේ හිතේ කෙලෙස් තියනවාය කියලා දැක්කොත්, කෙලෙස් තියනවාය කියලා යටගෙනිච්ච කෙලෙස් තියනවාය කියලා දැක්කොත් ඒ කෙලෙස් නැති කරන්න උත්සාහවත් වෙනවා. අපේ හිතේ කෙලෙස් තියෙන කෙලෙස් නැති කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණ කියලා ඒවට කියනවා. මොනවද ආකාර තුන? නෑ. කෙලෙස් ප්‍රහාණය. නෑ. තදංග ඊළඟට වික්ඛාංගන ඊළඟට සමුච්ඡේද. ඒක තමයි ප්‍රහාණය. තදංග කියලා කියන්නේ මොකද්ද? යට කරලා තියනවා අර වෙන හොඳ කුසල කර්ම වලින් හොඳ දේවල් වලින් යටපතාවකාලික යටපත් කිරීම. හරියට රබර් බෝලයක් අරගෙන වතුර යට තියලා අල්ලන් ඉන්නවා වගේ. ඉතින් අල්ලන් ඉන්නකන් යට වෙලා තියෙනවා. ඊට පස්සේ ඕක අතහැරේනම ඉස්මතු වෙලා එනවා. ලෝභ ආදී ඒව එහෙම තමයි. නේද? දැන් ලෝභේ දන් දෙනකන් යට වෙලා තියෙනවා. දීපු ගමන්ම දාන දීලා ඉවරුනාට පස්සේ ආපහු ඉස්මතු වෙලා එනවා. නේද? දාන දීලා වෙලා මොකක් හරි කරදරයක් කලබලයක් වුණා මම හිතන අපරාධෙ මගේ සල්ලි ටික මීට වැඩි හොඳයි වැඩි නිවාසෙට දුන්නා කියලා. දැන් සමහරක් කලබල වෙනවා. ඒ විතරක් නෙවෙයි පොඩි දේවල් වලට මිනිස්සු ගොඩාක් ආස කරලා ඒවට බැඳෙනවා. දැන් දහස් ගණන් වියදම් කළ දාන එහෙම දීලා ඔක්කොම කරලා පිළිකර ටිකක් ඔක්කොම පන්සලට ගෙනල්ලා දෙනවා. ඔය අතරේ හාමුදුරුවන්ට පිළි දානි වන්දරි වුණාට පස්සේ දැහැත් එහෙම පූජා කරනවානේ. දැහැත් කට්ටියක් ගේනවා. ඉතින් පන්සලට ගෙනල්ලා දීලා ඕක තියලා ගියාට පස්සේ මතක නැති වෙනවා දැහැත් කට්ටිය ආපහු ගෙදර ගේන්න බැරි වුණා නේ කියලා. ඊට පස්සේ කිලෝමීටර් 5ක් විතර දයාගෙන ආපහු දැහැත් කට්ටිය රුපියල් 20යි නෝ රුපියල් 40ක තෙල් ගහගෙන ඉන්නවා දැහැත් කට්ටිය කියලා. එහෙම සමහර අය ඉන්න පොඩි දේ ඒ වෙලාවට අතහැරියට පස්සේ පොඩි ඒවට බැඳෙනවා අල්ලගෙන ඉන්නේ. ඒක අර ලෝභකම දන්නේ නැතුව මතුවලා එන නිසා. తాවකාලිකව යට කරගෙන හිටියට ඊට පස්සේ අනිත්‍ය අවස්ථාවල මතුවෙනවා. තදංග වශයෙන් යටපත් කරනවා කියන්නේ తాවකාලික යටපත්. ඉතින් කොහොම තදංග වශයෙන් යටපත් කර ඉන්නකොට මොකද වෙන්නේ කෙලෙස් වලට? දැන් හැම එකක්ම ගෙදරටම තලවල දාන්නත් බෑ. තදංග වශයෙන් තමයි යටපත් කරන්න වෙන්නේ. එහෙම වෙනකොට මොකද වෙන්නේ? විස්කම්බය ධනත්වය අඩු වෙලා. දැන් යකඩයක් වුණත් මොකක් හරි තියලා අතුල්ලන්න ගෙවිලා යනවනේ. අන්න ඒ වාගේ ඕනම නරක අකුසලයක් හොඳ කුසලයක යෙදෙන තරමට ගෙවි අඩු වෙලා යනවා. විස්කම්බය කියන්නේ ඒකයි. එතකොට මේ ඇවිස්සලා තියෙන කෙලෙසුන් තුනී කරගන්න, නැති කරගන්න ඒවයි තියෙන බලය, ජවය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා විස්කම්බේ. ඊළඟට සමුච්ඡේද. සමුච්ඡේද කියන්නේ මුලින්ම උගුල්ලලා දානවා. මුලින්ම ගලවලා දානවා. එදාට තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. එතකොට මේ පංච නීවරණ ආදී යටපත් කරගෙන ඉන්නකොට තමයි සමාධිය වගේ දේක් උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් දැන් ඔන්න කොහොම හරි මේ දෙවනි පුද්ගලයා
එයාගේ වැරදි දකින්න කෙනෙක්. ඒ නිසා එයා ඒව දැකලා ඒ වැරදි අඩු කරගන්න උත්සාහවත්. තුන්වෙනි එක්කෙනා තත්‍රාවසෝ ව්‍යායම් පුද්ගලෝ අනංගනෝව සමානෝ නත්තිමේ අධ්‍යත්තං අංගනන්ති යථා භූතං අප්පජානා. ඔන්න එයාට ඔය කියන කෙලෙස් තියනවාද? නත්තිමේ එයා අනංගනෝව සමාන. එයාට එහෙම කෙලෙස් නැහැ. හැබැයි එයා දන්නේ නැහැ එහෙම කෙලෙස් නැති බව. කෙලෙස් මෙතන මොකක්ද නැත්තේ? කෙලෙස් නැහැ කියලා කියන්නේ මෙතන මොකක්ද? අනුශය වශයෙන් තියෙන කියලා දන්නේ. ඔව්. අනුශය නෙවෙයි. පරියුක්ත අවිස්සිලා තියෙන බව. අවිස්සිලා තියෙන එයාට කෙලෙස් නැහැ. හැබැයි එයා දන්නේ නැහැ. දන්නේ නැත්තේ ඇයි? දැන් මෙතන අනංගනෝව සමානෝ. එයාට කෙලෙස් නැහැ. නත්තිමේ අධ්‍යත්තං අංගනන්ති. එයාගේ හිතේ අංගනයන් ඒ කියන්නේ කෙලෙස් නැති බව එයා දන්නේ නැහැ. ඇයි? කෙලෙස් නැහැ කියලා කියනවා. කෙලෙස් නැත්තම් නැති බව තේරෙන්නේ එපාය. ඇයි? පරිඋත්ථානයේ නැගීම අන්න හරි. පරියුත් මෙතන කියන්නේ සහ මුලින්ම කෙලෙස් නැහැ කියන එක නෙවෙයි. මතක තියාගන්න. සහ මුලින්ම එහෙමනම් රාතන්නාංශ කෙනෙක් නේ. සහ මුලින්ම කෙලෙස් නැති එක නෙවෙයි. මෙයා පරිඋත්ථාන වශයෙන් ඇවිස්සලා ඉන බව එයා දන්නේ නැහැ. ඉතින් එහෙම පරිඋත්ථාන වශයෙන් කෙලෙස් ඇවිස්සලා එන බව දන්නේ නැති වුනහම එයා මොකද කරන්නේ? තස්සේකම් පාටිකංකම් සුභ නිමිත්තං මානසිකාරස. එයාට සුභ නිමිත්තක් මෙනෙහි කරනවා. එයා සුභ නිමිති ගත්ත ගමන් මොකද වෙන්නේ? තස්ස සුභ නිමිත්තස්ස මානසිකාර රාගෝ චිත්තං අනුද්ධංසි. අන්න සුභ නිමිත්තක් ගත්ත ගමන්ම රාගය ඇවිස්සලා එන්න ගන්නවා. රාගය ඇවිස්සලා එන්න ගන්නවා. එතකොට රාගය ඇවිස්සලා ආවේ ඇයි? කෙලෙස් තියෙන නිසා. කෙලෙස් නැති කතාව නෙවෙයි. එතන තියෙන අර පේන්න ප්‍රකටව නැති එකයි මෙතන කියන්නේ. ප්‍රකටව නැති එකයි මෙතන කෙලෙස් නැහැ කියලා කියන්නේ. එතකොට දැන් එහෙම සුභ නිමිති අරගන්නා රාගය ඇවිස්සලාවා, ද්වේෂය ඇවිස්සලාවා, මෝහය ඇවිස්සලාවා මෙයා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන නරක තැනක උපදිනවා. තත්තරම් පාත්‍රයක් කඩේකින් හෝ රන්කරුතු කෙදරින් ගේනවා. මොන වගේ එකක්ද? පරිසුද්ධා පරියෝධා. ඒක ලස්සනයි පිරිසිදු. තමේනම් සාමිකා නචේව පරියෝධය. ලස්සනට තිබ්බට හොඳට හැඩ කරලා ලස්සන හැඩේව ගෙනාවට මොකද කරන්නේ? පාවිච්චි කරන්නේ නැහැ. ගොඩාක් නෝනලාගේ ස්වර්ණාභරණ වගේ තමයි. පාත්‍රය වගේ නෙමෙයි. දකින්න දැන් ආසාවට ගෙනාවට උත් දාන්නේ නැහැ. ඔය අවුමලියෙන් පෙට්ටකම හංගල තියාගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි යෝවා මේ මනුස්සයන හංගන්නේ නැහැ වගේ. නේද? ඔය දූවිලි වැදෙන්න දාලා තියෙනවා. ඒක පිළිසිදු කරන්නේ නැහැ, ලස්සන කරන්නේ නැහැ. ඔය දූවිලි ගොඩට දාලා තියෙනවා. ඉතින් මේක ගේනකොට ලස්සනට තිබ්බට කොහොම පිළිසිදුව තිබ්බට මොකද වෙන්නේ? පස්සේ දූවිලි එක්කනේ. මොනවද මේ දූවිලි කියලා අපි උදාහරණයකට ගන්න තියෙන්නේ? කෙලෙස්. අර සුභ නිමිති නැමැති අරමුණුත් එක්ක මේ කෙලෙස් ඇවිස්සලා ඒ වයින් හිත කිලිටි වෙලා යනවා. ඉතින් අන්න ඒකයි මෙතන මතක් කරේ. එයා එහෙම කළා මරණයටපත් වෙනවා. හතරවෙනි එක්කෙනාට එයාට කෙලෙස් නැහැ. අනංගනෝව සමානෝ. නත්ති මේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානා. එයා මොන වගේ? කෙලෙස් නැහැ. නැති බව දන්නවා. එතකොට කෙලෙස් නැති බව දන්න නිසා සුභ අරමුණක් ආවත් මොකද කරන්නේ?
මෙහි කරන්නේ නැහැ. කෙලෙස් නැත්නම් සුභාරමුණේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. එතකොට අරමුණ දැක්කාට ඒකේ ඇලෙන්නේ යන්නේ නැහැ. ඒ නිසා එයා නරක තැන මරණින් පස්සේ නරක තැනක උපදින්නේ නැහැ. එහෙම කෙනා ඒ සුභ අරමුණු පදනම් කරගෙන කර්ම රැස් කරන්නේ නැහැ. අසුභ අරමුණු නිසා කර්ම රැස් කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ නැති නිසා විපාක පිළිස කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැති නිසා මරණින් පස්සේ නරක තැනක යන්නේ නැහැ. හොඳ තැනක යන්නේ නැහැ. හොඳ තැනක යන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි? උපදින්නේ නැහැ කියන එක. ඉතින් දැන් මොන ඔය ඒක උදාහරණය දීලා තියෙන්නේ මොකක්ද? රත්තරන් පාත්‍රයක් තියෙන බොහොම හොඳ ලස්සන පිළිසිදු. එනල්ලත් බොහොම හොඳ ලස්සනට හැඩ කරලා පාවිච්චි කරලා පිළිසිදු කරලා තියෙනවා. ඒකේ දීප්තිය එලෙසින්ම රඳා පවතිනවා වගේ. එතකොට දැන් මුගලන් මහරහතන් වහන්සේට මතක් කරනවා මෙන්න මේ හේතු දෙක තමයි. කෙලෙස් තියෙන බව දැනගෙන ඒ දැනගන්න කෙනා ඒක නැති කරන්න උත්සාහවත් වෙනවා. එතකොට මෙතන කෙනෙක් මේ හතර දෙනාගෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ මොකක්ද කාරණේ? දැනීමයි, දැන ගැනීමයි. දන්නේ කෙනා තමයි උසස් වෙන්නේ. නොදන්නේ කෙනා කෙලෙස් ප්‍රහාණය කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් අර දන්න භාවය තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන හේතුව කියලා කියනවා. අංගනන්දි ආවසෝ උච්චති කිස්සනුකෝ ඒතං ආවසෝ අධිවචන. යදිදන් අංගනන්. මේ අංගන කියලා කියනවා. මොකද්ද මේ අංගන කියන්නේ? මොකක් නිසාද කියලා අහුවා. එතකොට මෙතනදි මතක් කරනවා. පාපකානන්තු ඒතං ආවසු අකුසලානං ඉච්ඡාවචරාණං අධිවචනං යදිදං අංගනං. පාපක කාම වශයෙන් සිටෙහි හැසිරෙන ලාමක ආශාව. ඉච්ඡාවචර කියන්නේ පහත් කෙරේ ආශාවන් වලට තමයි අංගන කියලා කියන්නේ. අංගන කියන වචනේ විවිධාර්ථ සඳහා යොදවනවා. මිදුලටත් කියන්නේ නේද? අංගනේ කියලා. එතකොට මෙතනදී කියන්නේ මොකක්ද? ලාමක ආශාවල් ඉච්ඡාවචර අකුසලාන ඉච්ඡාවචරාන පහත් අකුසල් ආශාවන්ට තමයි අංගන කියලා කියන්නේ. දැන් බලමු අපි ඔය කියන ආශාවල් අපට තියෙනවද කියලා. දැන් මෙතන හාමුදුරු කෙනෙක් ගැන කියන්නේ ඒක ගිහියන්ට ආදේශ කරගෙන බලන්න පුරුදු වෙන්න. තානංකෝ පණිතං ආවසෝ විච්ඡති. යම් ඉදේ කච්චස්ස වික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජේය. ඔන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරන්ට මෙහෙම සිතක් පහළ වෙනවා. ආපත්තිංචවත ආපන්නෝ අස්සං නචේව මං භික්ඛු ජානේය ආපත්තිං ආපන්නෝ. ඒ හාමුදුරුවෝ ඇවදකටපත් වෙලා වැරද්දක් කළා. වැරද්දක් කරපු ගමන් මේ හාමුදුරන්ට සිතුවිල්ලක් ඇති වෙනවා. මොකද්ද? අනේ මේක කවුරුවත් දැනගන්නේ නැත්තම් හොඳයි කියලා. එහෙම ඉඳෙද්දී තානංකෝ පණිතං ආවසෝ විච්ඡති. යම්කං බික්ඛු ජානේයුං ආපත්තිං ආපන්නෝ. ජානන්ති මං බික්ඛු ආපත්තිං ආපන්නෝයි. ඔන්න එහෙම හිතාගෙන ඉන්න වෙලාවේදී තව හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ මේ වැරද්ද කළා නේද? එහෙම අහපු ගමන්ම අර කලින් හාමුදුරන් මොකද හිතෙන්නේ? තරහ යනවා, කේන්ති යනවා. සෝ කුපිතෝ හෝති අප්පතීතෝ. කේන්තියයි අසතුටයි ප්‍රකාශ කරනවා. ඔයාලට වැඩක් නැහැ නම් අනුගියව කරන්න ජීවිතේ. ඔන්න ඒක කේන්තියෙන් බනින්න යනවා. වැරද්ද ඇයියා හිතාගෙන කවුරුවත් දන්නේ නැතුව ඉන්නවා නම් මොකයි කියලා. දැනගත් බව පිටස්තරයේ හඳුන්වපු ගමන්ම එතකොට තරහ යනවා. එතකොට මෙන්න මේ තමන් කරපු වැරද්ද දැනගත්ත නිසා යමෙකුට කේන්ති යනවා නම් නොසතුට ඇති වෙනවා නම් ඒ දෙකම අංගන. ඒවා මහත් ආශාව.
එතකොට දැන් අපි හැමෝටම තියෙනනේ ඔක නේද? පැරද්දක් කළේ ඉවරලා අපි හැමෝම කැමති හංගන්න. ඉතින් හංගගෙන ඉඳි බැරිලා කවුරු හරි දැනගෙන ඇවිල්ලා ඇහුවොත් ඔවා මෙයා හැමෝගෙම ඔබතු කොහේ ඉන්නේ තමයි ඔබ දන්නේ. ඊළඟට ඔන්නේ අපිට බය නැලා පැටලිලා වේශයයි තරහයි නොසතුටයි ඇති කර ගන්නවා. ඊළඟට දැන් ඔන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරන්ට මෙහෙම සිතක් පහළ වෙනවා. ආපත්‍තිංචව තාපන්නෝ අස්සං අනුරගෝ මං වික්ඛු චෝදෙය්‍යුන්න සංඝමච්චේ. මං වැරද්ද කළ බව ඇත්තයි. ඉතින් මගේ වැරද්දට කවුරු හරි මට අනුරගෝ මං වික්ඛු චෝදෙය්‍ය. පුද්ගලිකව මට රහසින් ඇවිල්ලා මගේ වැරද්ද පෙන්නලා දෙනවා හොඳයි. ඔක්කොම ඉස්සරහා කිව්වොත් නම් වසලැජ්ජාව කියලා ඒක හොඳ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දැන් කැමැත්ත මොකද්ද? වැරද්ද කරපු බව යා පිළිගත්තා නේද? දැන් පිළිගන්න කැමති නැත්නම් මොකද්ද? ප්‍රසිද්ධිය කියනවටයි කැමති නැත්තේ. එතකොට ඔහොම ඉඳෙද්දී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔක්කොම අහගෙන ඉඳෙද්දී ඔයා මේක කළානේ කියලා ඉවර වෙලා ඉන්න කරන්න එපා වැරදි වැඩ ආදී වශයෙන් ඔක්කොම ඉස්සරහා දොස් කියනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න තරහ යනවා. කෝපයයි නොසතුටයි ඇති වෙනවා. ඊට පස්සේ මගේ වැරදි හදා ගන්න සූදානම්. හැබැයි මේ ඔක්කොම මනින්න කියෝක එක කැට වැඩි කියලා නේද? ඊට පස්සේ ආයෙත් එක පැටලෙන්න ගැටෙන්න යනවා. දැන් මොකද එයාට කෝපය ඇති වුනේ? කැමති දේ නොවන නිසා. කැමති උනේ මොකටද? රහසින් බැලුම් අහන්න. දැන් උනේ මොකද්ද? ප්‍රසිද්ධිය බැලුම් අහන්න උනා. එතකොට ඒ කැමති දේ නොවීම තුළ අකමැති දේ වීම තුළ ඒක දරා ගන්න බැරි වුණා. ඔන්න කීර්තියයි මේක ඇතුළත් පහත් ආශාව. ඊළඟට ථානංකෝ වනේපං ආවසෝ විද්‍යති යං ඉදේ කච්චස්ස භික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජති. මම තව හාමුදුර කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරට මෙහෙම නිකක් පහළ වෙනවා. ආපත්‍තිංචව ආපන්නෝ අස්සං සප්පටි පුද්ගලෝ මං චෝදෙය්‍ය නෝ අප්පටි පුද්ගලෝ. එතකොට ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා වැරද්දක් කරලා ඒ වැරද්ද අහු වෙනවා. අහු වුණාට පස්සේ චෝදනා කරනවා කවුරු. ඉතින් එයාගේ සිතට වැරද්ද කරපු එක්කෙනාගේ හිතට එනවා මොකද්ද? සප්පටි පුද්ගලෝ. ඒ කියන්නේ සුදුසු එක්කෙනෙක් අවවාදයට සුදුසු එක්කෙනෙක් සමාන පුද්ගලයෙක් ඒකට ගැළපෙන එක්කෙනෙක් අවවාද කරනවා නම් හොඳයි. නිකන් අප්පටි පුද්ගල කියන්නේ ඒකට ගැළපෙන්නේ නැති අය අවවාද කරනවා නම් ඒක හරිය නෑ. ඒකට කැමති නෑ. එහෙම නිකන් ඉන්න වෙලාවට කවුරු හරි එක්කෙනෙක් වැරද්ද පෙන්නලා දුන්නොත් දැන් මොන ලොකු එක්කෙනා අම්මා හරි තාත්තා හරි වැරද්දක් කරනවා. ඉතින් අම්මයි තාත්තයි කරනවා මගේ වැරද්ද. ඉතින් කවුරු හරි මගේ අම්මයි තාත්තා හරි මගේ වයස කෙනෙක් හරි පෙන්නනවා නම් කමක් නෑ. ඒක සාමාන්‍ය හිතන්නේ. කොහොම හිතන් ඉන්නවද? පොඩි ළමයෙක් ඇවිල්ලා කියන අම්මා කැත වැඩේ නේද කියලා. ඊට පස්සේ අම්මා කියනවා ලොකු ඇඟිලි ගන්න දු ඉන්නවා අන්දිද වෙන්න දු කියලා. අපි අපේ ඊට බලා ගන්න කියලා අන්න එහෙම කියනවා. අර පොඩි අය ගැළපෙන්නේ නැති එක්කෙනෙක් තමයි වැරද්ද පෙන්නුවේ කියලා හිතලා අර පෙන්නලා දීපු එක්කෙනාට එක්ක පැටලෙන්නේ. ඔයා කවුද මගේ වැරදි කියලා දෙන්නේ? එහෙම කියනවානේ නේද? සුදුසු නැති එක්කෙනෙක් කිව්වා එයා ඕන තරම් වැරදි කරනවා. අපි වැරද්දක් කරාම තමයි මේ පැටලෙන්නේ. අපේ වැරදි හොයනවා කියලා ඔන්න ගැටෙනවා. ඒකත් ලාමක ආශාවක්. ඒක ආන්දනය. ඊළඟට කවුරු හරි හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ ඔන්න බුදුහාමුදුරුවෝ ළඟට යනවා බණ අහන්න. ඒ හාමුදුරුවන්ට සිතක් පහළ වෙනවා මෙහෙම. කොහොම සිතක්ද පහළ වෙන්නේ? අහෝ වත මමේව සත්තා පටිපුච්චිත්වා භික්ඛූණ ධම්මං දේශේ. න අඤ්ඤං භික්ඛුං සත්තා පටිපුච්චිත්වා භික්ඛූණ ධම්මං දේශේ. අනේ බුදුහාමුදුරුවෝ බණ කියන වෙලාවට
මගෙන්ම අහහා මගෙන්ම ප්‍රශ්න අහහා බණ කියනවා නම් හොඳයි. අනිත් අයගෙන් ප්‍රශ්න අහන්න එපා මගෙන්ම අහන්න ඕන කියලා. ඇයි? එයාට හයිලයිට් වෙන්න තියෙන අවස්ථාවක් නේද? එතකොට එයාට ප්‍රශ්න අහනකොට පුළුවන් දන්න බව පෙන්නන්න. එතකොට දන්න බව පෙන්නන්න තියෙන ආසාව මොකක්ද? ලාමක ආසාව. ඉතින් මේ ආසාව ඉෂ්ට කරගන්න chance එකක් එනකම් බලන් ඉන්නේ. දැන් ආයි ප්‍රශ්නයක් දැන් ආයි කියලා. ඔහොම හිත හිතා ඉන්න වෙලාවට බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ එයාගෙන් අහන්නේ නැතුව වෙන කෙනෙක්ගෙන් අහුවොත් ඔන්න බුදුහාමුදුරුවෝත් එක්කත් තමයි. නේද? දැන් බණ කියනකොට සමහරව හිතාගෙන ඉන්නවා දැන් හාමුදුරුවෝ මගේ මූණ බලාවි දැන් බලාවි නේද? ඔහොම හිතාගෙන ඉන්න වෙලාවට හාමුදුරුවෝ වෙන කාගේ හරි මූණ බැලුවොත් මොකද හාමුදුරුවෝ යාගේ මූණ අද වැඩියෙන් බැලුවේ කියලා ඒක හාමුදුරුවෝ දල්ලෙද ඒක ලාමකාසාව එකේ කෙනාගේ තියෙන මත ආසාවල් තියෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙකුගේ කැමැත්තක් තියෙනවා මොකක්ද? තමන්ගෙන් අහලා විමසලා බලන. එතකොට එයා පිළිබඳ සමාජයේ කිසියම් මතයක් ගොඩ නැගෙනවා. හොඳට බණ දන්න කෙනෙක්, එයා හොඳ උගත් කෙනෙක් ඔයා වශයෙන් ගොඩ නැගෙනවා. අන්න ඒ අවස්ථාව ගිලිහිලා යනවා තව කෙනෙකුට කියෝ. ඉතින් එහෙම වුණාම කේන්ති ඇවිස්සලා යනවා. අනේ එකත් ලාමක ආශාව. දෙක. එක හාමුදුරු කෙනෙක් කිව්වා ඒ හාමුදුරට මෙහෙම සිදුවිල්ලක් පහළ වෙනවා. අහෝ මත්වත මමීව බික්ඛු පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යෝ. නාඤ්ඤං බික්ඛු පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යෝ. ඔන්න හාමුදුරු යනවනේ පින්දපාතේ. පින්දපාතේ යනකොට මොකද කරන්නේ? කොහොමද යන්නේ පින්දපාතේ යන්නේ? වැඩි කිසි පිළිවෙලට පින්දපාතේ යනවා. ඔහොම යන අතරේ මෙතන ඉන්න හාමුදුරු කෙනෙක් කල්පනා කරනවා මට අද අර හාමුදුරු කියාවි ඔබ වහන්සේ මේ පාරේ පෙරටුව යන්න කියලා. මූලිකව යන්න කියලා කියයි. එහෙම හිතන් ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්න අතරේ ඒ හාමුදුරුවන්ට කියන්නේ නැතුව වෙන හාමුදුරු කෙනෙකුටගෙන ඔබ වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද පින්දපාතේ යනවා. එහෙම වුණාම එයාට වෙන්නේ අර පින්දපාතේ යන්නේ කියලා අනිත් එක්කෙනාට යන්නේ කියලා කියපු එක්කෙනාට එක්ක ඇයි ප්‍රමුඛත්වය දුන්නේ නැති නිසා නේද? දැන් මොන අපි හිතමු කවුරු හරි කෙනෙක් දැන් උත්සව සභාවකට යනවා. උත්සව සභාවකට ගිහිල්ලා ඉඳි දැන් උත්සව සභාව ආරම්භ කරනකොට එක එක වැඩ තියෙනවා. එක එක විදිහේ පළවෙනි එක තමයි ඔන්න පොල් තෙල් පහන දාල්වන එක. නේද? දැන් පොල් තෙල් පහන දාල්වනකොට එක එක්කෙනාගේ නම් ගම් කියනවා. අහවල් සංවිධානයේ නියෝජනය කරමින් අහවල් සංවිධානයේ කියනවනේ. දැන් ඔය අතරේ බලාපොරොත්තු වෙනවා. දැන් මගේ නම කියයි දැන් කියයි බලාගෙන ඉන්නවා. නේද? ඔහොම බලාපොරොත්තු ඉන්න වෙලාවේදී ඔය නම කිව්වේ නැති වුණොත් මෙච්චර ආදායයක් පහනවත් අපු ගන්න දෙන්නේ නැහැ. ඔන්න පැටලෙනවා. අර ලාමක ආශාව. නේද? වෙන මොකක්ද ඒ ලාමක ආශාවල්. ඊට පස්සේ ඔබ දැන් පොල් පහනක් මිස් වෙලා ගියා. ඊට පස්සේ ඉන්නවා කමක් නැහැ. හාමුදුරුවන්ට ආරාධනා කරන්න දහත්පත්ටි පූජා කරනවද? ඒ මොනිකාගෙන ඉන්න වෙලාවේ දහත්පත්ටිය දෙලින් කෙනෙකුට ගිහිල්ලා දෙනවා. දැන් පොල් තෙල් පහන පත්තු කරන්න කිව්වේ නැතුනහම නිවේදකයාත් එක්ක තරහයි. දහත්පත්ටිය දුන්නේ නැතුනම දහත්පත්ටිය වෙන කෙනෙකුට ගිහිල්ලා දෙන එකත් එක්ක ඔන්න තරහයි. ඉතින් ඒ තරහත් ඉඳලා ඉන්නවා. කමක් නැහැ මට chance එකක් එයි කියලා දැන් හිතෙනවා. දහත්පත්ටිය දුන්නේ නැතුණාට අටපිරිකරවත් පූජා කරන්න දුන්නා කියලා හිතනවා. එහෙම හිතාගෙන ඉඳි අටපිරිකරත් වෙන කාට හරි දෙනවා පූජා කරන්න.
එතනත් දැනුණා එතනත් තරහ ආවා. අටපිරිකර නැතුණාට ගමන්නේ අඩු ගන්න වෙන පිළිකරක් දුන්නොත් කියලා හිතනවා ඒ පිළිකරක් නෑ. එතනත් උන් තරහ ආවා. ආයෙත් වෙලාවක් ගිහින් කමන්නේ අඩු ගානේ හාමුදුරට ගිලම්පසේ ගොත්තක් දෙනවා. ඒත් නෑ. ඒක කතා කරන්නේ නෑ. ඊට පස්සේ කියන කමන්නේ මොනව කරන්නද? කියලා තාහනුත් එක්ක ඉන්නවා. ඉතින් ඊට පස්සේ අඩු ගන්න කියනවා. පිළිකර පූජා කරන්න ලැබුණ නැතුණාට කමන්නේ නෑ. අඩු ගානේ පිළිකර ටික වාහනේ ගිහිල්ලා දාන්නේ කියලා මම YouTube ඒවත් කියලා. ඉතින් ඒකට නම කියන්නේ නෑ ආවලා කියලා මේක කරන්න කියලා. ඊට පස්සේ ආපහු කියන එහෙම කියන්න ඕන නෑ. හාමුදුරුවෝ දෙක වාහනේ ගාවට යන්න කියලා කිව්වොත් පස්සේ ඒත් නෑ. ඊට පස්සේ ඉතින් ඕන්න මට කියාවේ හාමුදුරුවන්ගේ දොර අරින්න කාර් එකට නගින්න කියලා. දොර අරින්නේ නෑ. වෙන කොහොමද දොර අරින්නේ? දැන් මේ විදිහට එක ආසාවල් මිනිස්සුන්ගේ හිතේ නේද? තමන්ගේ නිලය නිසා, තමන්ගේ බලය නිසා, තමන්ගේ සුදුසෙක් කියලා. ඉතින් එක දේවල් හිතේ දාගෙන මම සභාපති, මම ලේකම්, මම අනුශාසක, මම භාණ්ඩාගාරික, මම ප්‍රධාන දායකය, මම මෙච්චර ආධාර කරපු කෙනා ඔය ආදී වශයෙන් හිතාගෙන ඉඳෙද්දී ඒ අවස්ථාවල් Tamanට නොගිලමි ගිලිනී යනකොට මොකද වෙන්නේ? තරහයි නොසතුටයි ඇති වෙනවා. ඊට පස්සේ හිතනවා ඊට පස්සේ උන තරහ ඇතිවලා ද්වේෂය ඇති වෙනවා විතරක් නෙවෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ලෝභයක් ඇති වෙනවා. දෙන්නේ නැහැ ලබන අවුරුදු කිසිම ආදායයක් නැහැ. ඊට පස්සේ ලෝභයක් ඇති කරගන්නවා. ඒක තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි. නේද? ඕලාම කරාසාවල් මිනිස්සුන්ගේ හිතවල තියෙන මේ නාමක ගති. ඉතින් ඕවා ඇත්තටම ඉස්මතු වෙලා එනවද කියලා තේරෙන්න උම අවස්ථාවකට මුහුණ දුන්නා. එහෙම අවස්ථාවකට මුහුණ දෙන්නේ නැති තාක්කල් යා හිතන්නේ මොකද්ද? මම හරිම හොඳයි කියලා. නේද? මම හරිම හොඳයි කියලා හිතාගෙන ඉන්න නිසා යාට ඇත්තට මේ වගේ දේවල් තිබුණා පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඉතින් නැති අයත් ඉන්නවා. ලාමක ආසාව නැති අයත් ඉන්නවා. හැබැයි නැති බව දන්නේ නැති අයත්. ඉතින් එහෙම දන්නේ නැති එක නෙවෙයි අවශ්‍ය. නැති බව දැන ගැනීමයි අවශ්‍ය වෙන්නේ. දැන් මොන ආසාව? ඊළඟ ලාමක ආසාව මොකක්ද බලමු. හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ට ඔන්න දානෙට ආරාධනා කරනවා. දානෙට ආරාධනා කරාම ඒ හාමුදුරුවෝ හිතනවා අහෝවත අහමේව ලැබෙයම් භත්තග්ගේ අග්ගහසනං අග්ගෝදතං අග්ග පින්නං න අඤ්ඤා භික්ඛු ලැබෙය්‍ය භත්තග්ගේ අග්ගහසනං අග්ගෝදතං අග්ග පින්නං. දැන් මොන දානෙට කියලා වාඩි වෙලා ඉන්නවනේ. එතකොට හාමුදුරුවන්ගේ හිතේ සිතිවිල්ලක් පහළ වෙනවා. මොකද්ද? දායකයෝ ඉස්සෙල්ලාම මට දානෙ බෙදාවි කියලා. මට දානෙ බෙදාවි කියලා බලාගෙන ඉඳෙද්දී බැරි වෙලාවක්වත් වෙන හාමුදුරු කෙනෙකුට දානෙ බෙදුවොත් ඔන්න අර හාමුදුරන්ට තීන්දියා. නේද? මට බෙදුවේ නෑනේ වෙන හාමුදුරු කෙනෙකුට නෙවෙයි කියලා. ඊට පස්සේ මොන පාට පටන් ගන්නවා මොකද්ද? ඉස්සෙල්ලා ආපු කනට වැඩි පස්සේ ආපු අඟලපු වෙලානේ කට්ටියට දැන් ඉන්නේ මේ පන්සල් වල ඉන්නේ ගෙන්නන්නේ ඔය ආදි වශයෙන් කියා ඔන්න ආමුදුරු කීකිය කරගන්නවා නේද? ඒතකොට දානක විතරක් නෙවෙයි දැන් අපි හිතමු වෙඩින් එකකට යනවා. වෙඩින් එකකට ගිහින් ඉවර වෙලා කෑම මේසෙ වාඩි වෙලා ඉඳි දැන් විවාහක යුවල එනවා මේ කට්ටියත් එක්ක කතා කරන්නේ. කොහොම කතා කරන්නේ ඉද්දී දැන් අපි නම් ඉන්නේ අපි හිතනවා ඉස්සෙල්ලාම මම ළඟට ඇවිල්ලා කතා කරලා කියලා. එහෙම හිතාගෙන ඉඳිදී දෙන්න ගිහලා කතා කරන්නේ නැතුව වෙන කෙනෙක් එක්ක කතා කළොත් ඔන්න මෙයාට හිතට හරි නැහැ. මාත් එක්ක නෙවෙයි කතා කළේ මම ලස්සනට ඇඳලා තාවා. තෝ කතා කරනවා තායි නෑ කියලා ඔන්නත් එක්ක පැටලෙනවා ගැටෙනවා. ඇයි අර ප්‍රමුඛත්වයේ Tamanට නොලැබුණ නිසා. තමන්ට අග්‍රදානයේ ප්‍රධාන ඉස්සෙල්ලාම බෙදයි කියලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රමුඛත්වය නිසා.
ඉතින් මේ ප්‍රමුඛත්වයේ නොදුන්න අයත් එක්ක ඔන්න තරහ යනවා. කේන්ති ඇවිස්සලා යනවා. ඊළඟට දැන් මේක හාමුදුරුවන්ට තියෙන ආසාව. මොකද්ද? දැන් හාමුදුරුවෝ දානි වළඳලා ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ගිහීන මුඛ කරොන්තානං නිච්ඡං ආමිෂ දානතෝ කරෝද ධම්ම දානේන තේ සම්පච්චුපකාරකම් කියලා. ගිහීන මුඛ කරොන්තානං නිච්ඡං ආමිෂ දානතෝ නිතරම ආමිෂ දානයෙන් උදව් උපකාර කරන ගිහියන්ට උපකාරයක් විදිහට කරෝද ධම්ම දානේන තේ සම්පච්චුපකාරකම් ඒ කට්ටියට ධර්ම දාණයෙන් උදව් උපකාර කරන්න බණ ටිකක් කියන්න කියලා. ඉස්සර කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ බ්‍රාහ්මණයන්ට මිනිස්සු දන් දුන්නා. ඒ බ්‍රාහ්මණයෝ මොකද කරන්නේ? හොඳටම කනවා. දානි ගෙදර ඇවිල්ලා හොඳටම කනවා. උගුර ගාවට එනකන් කාලය ඉවර වෙලා ඉර වුණාට පස්සේ ඇඟිලි දෙකක් දාලා කරලා එතනම වමාරනවා. දැන් කන්න දුන්නට මදිවට වමාරලා යන්නේ. ඊට පස්සේ ඉතින් වණක් නැහැ මොකක්වත් නැහැ අමාරුවෙන් පිට වෙලා. ඉතින් මේක දැකලා මහා අප්‍රසාදයටපත් මිනිස්සු කිසිම සීලාචාර ගතිය නැති මේ අය කියන දොස් කියන්න ගත්තා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මතක් කරේ අබුත්වා චතුරෝ රෝගී කියලා බත් පිට 3-4ක්වත් කන්නේ නැතුව ඉඳ තියාගන්න. ඉතින් ඉන්දියාවේ මිනිස්සු ඉතින් මහානුනේ ඒකගේ මහානුනා කඳා ඒ ජාති පුරුද්ද සමාජ පුරුද්ද ටිකටම තිබ්බා ආමුදුරු අතරේ. ඒ නිසා තමයි ශේතියානේම කනවල හොඳ ආචාර ධර්ම පද්ධතියක් ඇති කරලා මේ සංවරකලේ බුදුහාමුදුරුවෝ. ඉතින් අර බණ පදයක්වත් කියන්නේ නැතුව යන අයට දොස් කියන්න ගත්තා. කාල යනවා අඩු ගානේ හොඳයි කිව්වන්නේ නැහැ කියලා. ඉතින් බණින්න ගත්තා. අන්න ඒක වළක්වන බුදුරජාණන් වහන්සේ මතක් කළා අනුජානාමි වික්කවේ භත්තංගේ අනුමෝදිතෝ මම අනුදැන වදාරනවා භික්ෂූන්ට දානේ වළඳලා ඉවරුණාට පස්සේ අනුමෝදනා බණක් කිය. සතුටු වෙන්න ඒ දානිය පිළිබඳ ධර්ම දේශනා කරා. ඒක තමයි බුද්ධානුමෝදනා ධර්ම දේශනා කියලා කියන්නේ. බුද්ධ අනුමෝදනා කාවල පස්සේ සතුටු වෙන්නට කියන බණ. එතකොට දැන් බුද්ධානුමෝදනා ධර්ම දෙකෙන් ආමුදුරු ගොඩක් දානවලට වඩිනවනේ එක පන්සලෙන්ම ඔක්කොම වඩාමන්න බැරි වුණාම එක පන්සල් වලින් වඩිනවා. ඒ විතරක් නෙවෙයි විවිධ පන්සල් වල ආමුදුරුත් එක්ක සම්බන්ධයි නේද? දැන් ඔයන්ට මේ නාරද මන්දිරේ අපිත් එක්ක විතරක් නෙවෙයි දැන හඳුනන කට්ටිය ගමේ පන්සලේ ආමුදුරු වඳුරනවා. තව බණ කියන ගෙදරට වඩා බණ කියන ආමුදුරු වඳුරනවා නේද? රට ගියාම උදව් කරන ආමුදුරු වඳුරන එක ආමුදුරු. ඉතින් දැන් මෙහෙම හාමුදුරුවෝ ඔක්කොටම දාන්නට ආරාධනා. දැන් හොඳ දක්ෂ අය ඉන්න පුළුවන් උතන. ධර්මධර අය ඉන්න පුළුවන් නේද? ඊළඟට බොහොම ප්‍රසිද්ධ අය ඉන්න පුළුවන්. මේ ප්‍රවීණ අය හොඳම ධර්මයේ පිළිබඳව නිකන් සුපර්ස්ටාර්ස් වගේ හාමුදුරුවෝ ඉන්න පුළුවන්. දැන් ඔය විදිහට එක එක්කිනා ගෙන්නලා ඉඳෙද්දි දැන් ඔය ශාස්ත්‍රයේ තරගයක් තියෙනවා. මොකද්ද තරගයේ? දැන් මට බණ කියන්නදී මම තමයි මෙතන ඉන්න අයගෙන් දක්ෂම එක්කෙනා මම තමයි මේ ගෙදර අය වැඩිම අඳුරන එක්කෙනා මම තමයි ගමේ පන්සලේ හාමුදුරු මම තමයි දුරින්ම ආපු එක්කෙනා ඔය ආදී වශයෙන් හිතාගෙන යටිහිතේ තියෙන ආකල්පයක් මොකද්ද මට බණ කියන්න දෙන්නේ. ඔහොම හිතාගෙන ඉඳෙද්දී ඒ හාමුදුරුවන්ට බණ කියන්න ආරාධනා කරන්නේ නැතුව වෙන කාට හරි කියනවා. එතකොට ඔන්න තරහයි නොසතුටයි ඇති වෙනවා. මෙච්චර මම බලාගෙන හිටියේ දුන්නේ නැහැ chance එක. ඉරියරලා කේන්ති ඇති වෙනවා. අර ආරාධනා කරන්න කියපු ආමුදුරන්ට එක්ක තරහ ගන්නවා. ඊට පස්සේ යාට මොකද බණ කියන්න දුන්නේ මෙච්චර අපේ ඉඳි ආදි වශයෙන් ඔන්න පැටලෙන්න ගන්නවා. ඒක හාමුදුරුවෝ අතරේ. ගිහි අය අතරේ කොහොමද කියනවා? නේද? ගිහි අය අතරේ තියෙන දැන් කතාවල් එහෙම කරන්න හරියම කැමතියි. සමහර ගිහි අය බොහෝම ආසයි ඔය ප්‍රසිද්ධියම කතා කරන්නේ. දැන් ඔය සමහර පන්සල් වල
මේ හාමුදුරුවෝ හඳුන්වා දෙනවා සමහර. දැන් ධර්ම දේශනාවට වැඩලා ඉන්නේ ආවල් හාමුදුරුවෝ ඔයාගේ වශයෙන් ඉච්චරයි කියන්න ඕනේ. ඉතින් වැඩි කියන කියලා එයා පැය භාගයක් බණ කියලා කරන ආම්රවන්ට කවුරු ඉදිරි පැය භාගයක් තමයි බණ කියන්නේ. නේද? අර එතකොට එයාට ඉතින් හයිලයිට් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවක් නොලැබුණාම ඔන්න කේන්ති යනවා. පැටලෙනවා. ඒක අර පහත් පෙළේ ආශාවක් ඇවිල්ලා හඳුන්වනවා. ඊළඟ කාරණය. හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරන්ට මෙහිම සිතක් පහළ වෙනවා. දැන් මේ හාමුදුරන්ට පහළ වෙන ඒවා කිව්වට ඔයයන්ට පහළ වෙන්නේ නැතිව කොහොමද? ඒවා අනේ ඔක්කොම හාමුදුරන්ට ගැලපෙනවා කියලා හිතන්න එපා. මට කොහොමද මේක ගැලපෙන්නේ? මගේ හිතේ මේ ලාමක ආශාවල් පහළ වෙන්නේ මොන වෙලාවෙද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට තමයි අඩුපාඩු වැරදි දකින්නේ. එතකොට තමයි ඒක හොද ගන්න පුළුවන් වෙන්නේ. සිත පිරිසිදු වෙන්නේ එතකොටයි. ඊළඟට ඔන්න දැන් හාමුදුරු නමක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ට මෙහෙම හිතක් පහළ වෙනවා. දැන් පන්සලට එන හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට කියනවා එක එක්කෙනාට නියම කරනවා. අද ඔන්න ඔය නම බණ කියන්න. අද ඔය නම බණ කියන්න කියලා කවරන. කාට බණ කියන්න කියලා? හාමුදුරුවෝ පන්සලට එන හාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවන්ට මහන්සි වුණාම තියෙන සරියුත් හාමුදුරුවෝ ළඟ ඉන්නවා නම් සාරිපුත්ත ඉතිරි බණ කියන්න කියලා විවේක ගන්න කුටියට යනවා. මුගලන් හාමුදුරුවන්ට කියනවා මහා කච්චායන හාමුදුරුවන්ට කියනවා ඔය විදිහේ එක හාමුදුරුවෝ කියනවා. ඉතින් ඔය අතරේ සමහර කෙලෙස් සහිත හාමුදුරුවෝ ඉන්න පුළුවන් බණ දන්න අය ඉන්න පුළුවන් මට බණ කියන්න කියලා කියාවි. එහෙම බලාගෙන ඉඳෙද්දී බුදුහාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට බණ කියන්නේ නැතුව වෙන කාට හරි බණ කියන්න පැවරුවොත් කාර්යයේ තේින්නවා. බුදුහාමුදුරුවෝ මට නෙවෙයි මෙයාටයි කිව්වේ කියලා. වැඩ වුණත් එහෙමයි. නේද? වැඩක් වුණත් එක්කෙනෙකුට පවරන්නේ නැතුව තව කෙනෙකුට පැවරුවොත් මොන කීර්තිය යනවා. ඇයි අපිට කිව්වේ නැති අපි මෙච්චර කාලයක් තිස්සේ කරගෙන ආවා. අපිට කියන්නේ නැතුව දැන් අලුත් අයට කියනවා ඒ සමහරවිට කීර්තිය අවස්ථා තියෙනවා. නේද? අලුත් අයට වැඩ කරුවාම පරණ අයට කීර්තිය යනවා සමහරවිට. ඕන පන්සලක ඕක තියෙන තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි මේ බණ කියනවා විතරක් නෙවෙයි වැඩ වුණත් එහෙමයි. වැඩ වුණත් එහෙමයි. දැන් උදාහරණයකට ගමු. තව මෙහෙම වෙන්නත් පුළුවන්. තමන්ගේ ලේලියට බබෙක් හම්බ වෙන්න පුළුවන්. ඉතින් ලේලි නන්දම්මට කියන්නේ නැතුව අම්මට කියනවා පොඩ්ඩක් එන්න බබා බලා ගන්න කියලා. එතකොට නන්දම්ම හිතනවා මගේ පුතාගේ දරුවනේ. ඇයි මට කිව්වේ නැත්තේ? එයාගේ අම්මට විතරක් කිව්වේ ඇයි දරුවෝ බලා ගන්න කියලා. නේද? එහෙම ඇති වෙන්නත් පුළුවන්. තරහා ඉන්න පුළුවන්. ඉතින් ඕවා එක්තරා විදිහේ ලාමක ආශාවක්. මතක තියාගන්න. ඉතින් ඒ ඕනම අවස්ථාවකදී මේ වගේ දෙයක් ඉස්මතු වෙලා ඉන්න පුළුවන්. අර වැඩක් පැවරුවා පවරයි කියලා බලාගෙන ඉඳිද්දි ඒ වැඩේ පැවරුනේ නැතුණාම කේන්දියා. දැන් සමහර මගේ මැවිලි කියන ස්වාමීන් වහන්සේ නිකන් මට මොකද වැඩක් දෙන්න නැද්ද මොකද කරන්නේ? ඉතින් සමහරවිට එහෙම බලාගෙන ඉඳිද්දි ඒක නොලැබුණාම ඊට පස්සේ කේන්දියා විශ්සම පැටලෙනවා. මේ ලාමක ආසාවල් නිසා. ඊළඟ කාරණය ධානංකෝ පනිතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛු ඒවා මිච්ඡා උප්පත්තිය. මොනහාමුදුරු කෙනෙකුට මෙහෙම අදහසක් පාරේ. මොකද්ද? පන්සලට එන භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට මේ හැමෝටම බණ කියන්න අවස්ථාව දෙන්න. දැන් ඊටම අවස්ථාව තියෙන එක එක්කෙනා කැමතියි බණ කියන්න හරි ආසයි. ඉතින් සමහරව ඉල්ලනවා මට පොඩි chance එකක් දෙන්න ස්වාමීන් වහන්සේ මාත් බණ දන්නවා. ඉතින් මාත් කියලා බලන්න ඔය අදියොතේ ඉන්නවා. ඒකත් එක්තරා විදිහක ආශාවක්. එහෙම ආශාවක් ඇති කරගෙන ඉන්න වෙලාවේදී ඒ අවස්ථාව ලබා දුන්නේ නැති වුණොත් ඔන්න කේන්ති යනවා. ඒකට නම් යන්නේ මට කොච්චර වියක් මට හම්බුන අවස්ථාව ඔය ආදිවාසී කේන්ති යනවා. එතකොට ඒකත් මේ හිත කිලිටි කරන අංගනයක් හැටියට මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඊළඟට හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ
හිතනවා මෙහෙම. මොකද්ද? අහෝවත මමීව භික්ඛු සක්කරෙය්‍යුම් කරුකරෙය්‍යුම් මානෙය්‍යුම් පූජෙය්‍යුම්. න අඤ්ඤං භික්ඛුන් භික්ඛු සක්කරෙය්‍යුම් කරුකරෙය්‍යුම් මානෙය්‍යුම් පූජෙය්‍යුම්. මේ අය මේ හාමුදුරුවෝ මටම ගරු කරන්න ඕන. මටම සත්කාර කරන්න ඕන. මටම පූජාවල් කරන්න ඕන. සැලකිලි දක්වන්න ඕන. අනිත් කාටවත් ගරු කරන්න හොඳ නැහැ කියලා හිතන්න. එහෙම හිතාගෙන ඉඳෙද්දී අර හාමුදුරුවෝ වෙන හාමුදුරුවෝ කෙනෙකුට ගරු කළොත් කියන්නේ. ඔන්න මම හිතන් ඉන්නවා පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවරු මම යනකොට අනිවාර්යයෙන්ම නැගිටින්න ඕන කියලා. කොටුවේ. මම යනකොට නැගිටින්න ඕනේ කියලා හිතාගෙන මම ගිහින් අර පොඩි හාමුදුරුවෝ නැගිටින්නේ නැතිව ඔන්න පොඩි හාමුදුරුවෝත් එක්ක කේන්ති යනවා. ඊට පස්සේ ඒත් එක්කම නැගින වෙන හාමුදුරුවෝ කෙනෙක් කෙනෙකුට නැගිටිනවා. එතකොට තරහ ඩබල් වෙනවා. නේද? මම යනකොට නැගිටින්නේ නැහැ. බලන්න කවලා යනකොට නම් දුර ඉඳලම නැගිට්ටා. ඔය ආදි වශයෙන් හිතලා අර තරහ වැඩි කර ගන්නවා. මට මේ ගිලම්පසක් ගෙනල්ලා දුන්නේ නැහැ. හැබැයි අහවලකට අහලම ගෙනල්ලා දෙනවා කියලා ඕන්න හිතනවා. ඒ වාගේ විවිධ සැලකිලි දක්වනකොට ගරුක සැලකිලි බලාපොරොත්තු වෙලා ඉන්න වෙලාවේදී ඒ බලාපොරොත්තු වෙන අපේක්ෂිත සැලකිලි නැති වෙලා යනකොට මිනිස්සුන්ට ඒක තරහා ගන්න බෑ. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි නම් අම්මා බලාපොරොත්තු වෙනවා තමන්ගේ දුව තමන්ට වැඩියෙන් මොනවා හරි ගෙනල්ලා දෙයි කියලා. ඉතින් දුව අම්මට මොනවද ගෙනල්ලා දෙන්නේ නැතුව තාත්තට මොනවා හරි ගෙනල්ලා දුන්නොත් ඔන්න අම්මට කේන්ති යනවා. ඉතින් එයා තාත්තගේ දුවනේ ඉහිල වෙනවා. ඊට පස්සේ බෙදාගෙන ඉවර වෙලා ඔන්න ඒ නිසා කේන්ති අවශ්‍ය කරනවා. පැටලිල්ල අවශ්‍ය කරනවා. මට සැලකුවේ නෑ කියලා ඒ කේන්තියෙන් කම්පාවටපත් වෙනවා. එකක් අංගයක්. ඊළඟ කාරණේ මේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැමෝගෙම සැලකිලි බලාපොරොත්තු. දැන් හාමුදුරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ දෙන්නට කවුරු හරි උපාසකම් කෙනෙක් පිළිකරක් පූජා කරනවා. අපි හිතමු සිවුරු දෙකක් ගෙනල්ලා පූජා කරනවා. එක සිවුරක් නිකම්ම කපු සිවුරක්. අනිත් සිවුර ස්විස් කොයිල් වලින් හදපු සිවුරක්. ඊට පස්සේ පූජා කරලා ගියාට පස්සේ හාමුදුරුවෝ දෙන්න එකතු වෙලා සිවුර දිහලා බලනකොට අර කපු සිවුර හම්බ වෙච්ච හාමුදුරුවන්ට ඔන්න හරි තේරෙන්නේ. මොකද උපාසකම ඔබ වහන්සේ විතරක් නේද දෙන්න හඳුනන්නේ මට විතරක් කපුරින් දෙන්න නෑ කියලා ඔන්න නැටරෙනවා. ඒ තුන ගැටෙනවා නේද? මොනවා හරි බෙදුවහම උනත් එහෙමයි. දැන් අපි හිතමු කාට හරි මොනවා හරි පොදුවේ දෙනවා. දුන්නහම ගොඩක් අය Tamanට ලැබිච්ච එක දිහා නෙවෙයි බලන්නේ. මොකක්ද බලන්නේ? මට පිටේ බලන අනිත් එක මට වගේ එකක්ද ලැබෙලා තියෙන්නේ මොකද නැත්නම් මට වැඩි හොඳ එකක්ද අඩු එකක්ද? එහෙම හිතලා බැරිලාමක් අනිත් එක්කෙනාට හොඳ එකක් ලැබුණා නම් ඔව් වන්නේ දෙවි තරහය. කේන්තියා. නේද? චොකලට් පැකට් එකක් ගෙනල්ලා එක්කෙනෙකුට චොකලට් 10ක් තියෙන එකක් දීලා අනිත් එක්කෙනාට චොකලට් 8ක් තියෙන එකක් දුන්නා. ඔන්න කේන්තියා. අරකට වැඩියෙන් චොකලට් දුන්නා මට දුන්නේ නැහැ කියලා පැටලෙනවා. ඕක තමයි ලාමක ආසාව. ගෙවල් වල තියෙන ළමයි තුන නේද? අම්මලා තාත්තලා ළමයින්ට මොනවා හරි දෙද්දි එක්කෙනෙකුට බැරි වෙලාවක තුට්ටක් වැඩි එකක් දීලා අනිත් එක්කෙනාට අඩුනහම ඔන්න රණ්ඩු වෙනවා. ආවලාට දුන්නේ මේකක් මට දුන්නේ නැහැ. ආදිවාසී කතර ලාමක ආශාව ඉස්මතු වෙනා නිසා. ඊළඟට හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ට මෙහෙම හිතෙනවා. අනේ මගේ දායකයෝ මට මොනවා හරි පූජා කරනකොට අහමේව ලාභී අස්සං පනීතානං ජීවරාණ න අඤ්ඤා භික්ඛු ලාභී අස්ස පනීතං ජීවර ලස්සන සිවුරු හම්බ වෙනවා නම් මටම හම්බ වෙන්න ඕන අනිත් අයට හම්බ වෙන්න බෑ කියලා හිතාගෙන ඉන්න වෙලාවේදී මට හම්බ වෙන්නේ නැතුව අනිත් අයට හම්බුනොත් ඒක දරා ගන්න බෑ. එතකොට සිවුරු නම් ඉහිු විදියට ගන්න නම් කොහොමද? ඇඳුම් පැළඳුම් ලක්ෂණ ඒවා නම් මටම ගෙනල්ලා දෙන්න ඕන. අනිත් එක්කනට දෙන්න බෑ කියලා හිතනවා. නේද? දැන් දරුවෙක් ඉන්නවා. ඒ දරුවා අම්මට
ඔන්න හොඳ ලස්සන සාරියක් ගෙනල්ලා දෙනවා. එතකොට නෝනට තරහයි. නේද? හැමදාම අම්මටමයි ගෙනල්ලා දෙන්නේ මට ඇයි අපි කවුද කියලා. ඔන්න ඊට පස්සේ නෝනත් එක්ක මේ අර නෝන මහත්තයත් එක්ක පැටලෙනවා. මොකද යාගේ ලස්සන සාරියක් හම්බුනේ නැති නිසා. ඉතින් ඒ වගේ තමයි හාමුදුරුවන්ට. එතකොට ලාමක ගති දින අය එහෙම සිටිවිලි පහළ වෙනවා. චීවර විතරක් නෙවෙයි. පින්ද පාත, සේනාසන, ගිලානම් ප්‍රත්‍ය, මේ ඔක්කොම ලැබෙනවා නම් මටම උපරිමය ලැබෙන්න ඕන, අනිත් අයට ඉතර ලැබෙන්න ඕන නෑ කියලා හිතනවා. එහෙම හිතාගෙන ඉන්න වෙලාවේ අනිත් අයට උපරිමයෙන් ලැබුණොත් ඒක දරා ගන්න බැරි වෙනවා. කේන්තියක්. දැන් ඕවා කෙලස් කියලා වැඩි සාමාන්‍ය හිතෙන්නේ නැහැ. දෛනික ජීවිතේ කොච්චර ඒවා ඉස්මතු වෙලා ඉනවද නැද්ද? සිහිනුවණින් කල්පනා කරලා බැලුවොත් අංගණය කොච්චරනම් පහළ වෙනවද නැද්ද? නේද? අපි නිසා අනංගණයෝ වගේ හිටියද? නේද? අංගණය කොච්චර පහළ වෙනවද ඇද්ද? ඒ නිසා මේ සිහිසලකීමෙන් හැම මොහොතකදීම විශේෂයෙන්ම ගරු සත්කාර සම්මාන ඒව ලැබෙන හැම මොහොතකදීම සැලකිලිමත් වෙන්න ඕන. අර වැඩි විට අසරණ සරණ සිරි සංඝරාජ සරණංකර සංඝරාජ මහා ස්වාමීන් වහන්සේගේ ගල්ලෙනේ ගහලා තිබ්බලු සැලකමේ උන්වහන්සේට සංඝරාජ පදවිය ලැබිච්ච ගමන් උඩඟු නො මහණ කියලා. නිතරම දකින්න විදිහට ගහලා තිබ්බලු උඩඟු නො මහණ කියලා. අන්න ඒ වාගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒවා හමුවේදී බොහෝ වෙලාවට ඒවයින් උඩඟු වෙනවා මත් වෙනවා. ඒවා අපේක්ෂා කරගෙන ඉන්න ඒවා අපේක්ෂා කරනවා වැඩි. මගේ කනතුරට මෙහෙම සලකන්න ඕන. මම වගේ කෙනෙකුට මෙහෙම සලකන්න ඕන. මම මේ වගේ උගත් කෙනෙක්. මම මේ වගේ සමාජයේ වැදගත් රස්සාවක් කරන කෙනෙක්. මම මේ වගේ සමාජ තලයේ පසුබිමක් තියෙන කෙනෙක්. ඔය ආදි වශයෙන් හිතලා ඒවයින් මත් වෙලා සමහර වෙලාවට මේ අංගණයන්ට ගොදුරු වෙනවා. ඉතින් ඒ නිසා නිතරම Taman පිළිබඳව ආවර්ජනය කිරීම අවශ්‍යයි. ඉතින් දැන් මෙන්න මේ විදිහට මේ අංගණයන් ගැන සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කළා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යස්ස කස්සචි ආවසෝ බික්කුණෝ ඉමේ පාපක අකුසල ඉච්ඡාවචර අපහීනා දිස්සංචේ සුඤ්ඤංච කිංචාපිසෝ හෝති ආරඤ්‍යකෝ පන්තසේනාසනෝ බින්දපාතිකෝ සපදානචාරී පාංසුකිලකෝ ලෝක ජීවර ධරෝ අතකෝණං සබ්‍රහ්මචාරී නේව සක්කරොන්ති න ගව කරොන්ති න මානෙන්ති න පූජෙන්ති සංකිස්ස හේතු තේ තස්ස ආයස්මන්තු පායස්මතු පාපක අකුසල ඉච්ඡාවචර අපහීනා දිස්සන්ති චේව සුරියං. ඔන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ කියන පාපක අකුසල ඉච්ඡාවචර ලාමක ආශාවන් අපහීනා ඒ හාමුදුරුවන්ගේ ප්‍රදීන වෙලා නැහැ. ඒ හාමුදුරුවන්ගේ තියෙන බව දකිනවා අහන්නත් ලැබෙනවා. එහෙම දැක්කොත් අහන්න ලැබුණොත් ඒ හාමුදුරුව මොන වගේ කෙනෙක් වුණා මොන වගේ කෙනෙක් කියන්නේ ආරඤ්‍යකෝ පන්තසේනාස ආරඤ්‍යක කියන්නේ කැලේ වාසය කළ ආරණ්‍යක කෙනෙක් වුණා. පන්තසේනාසන ඉතාම දුෂ්කර ගම්මානවල සේනාසන හදාගෙන හිටියා. පින්ඩ පාතිකෝ ඒ කියන්නේ පින්ඩ පාතේම යපුණා. මිනිස්සු ගෙනල්ලා දෙන දානවා දන්නේ නැහැ. පින්ඩ පාත ගිහිල්ලාමයි යැපෙන්නේ. සපදාන චාරී පයින්ම ඇවිදින. පයින්ම ඇවිදින කෙනෙක් වුණා. ගෙපිලි වලින් එයා පින්ඩ පාතේ යමින් ඇවිදිමින් කටයුතු කරන්නේ. එහෙම නැතුව දැන් සමහර ඉන්නෝනේ සෙරප්පු දාන්නේ නැහැ. වාහන වල යන්නේ නැහැ. පින්ඩ පාතෙන් යැපෙන්නේ. පයින්මයි යන්නේ. ඊළඟට පාංසුකුලිකෝ ඒ කියන්නේ පාංසුකුල සිවුරු පොරවන්නේ කොහොම දුර්වර්ණ වෙච්ච සිවුරු ලෝක ජීවර ධරෝ කොහොම
පරණ වෙච්ච කඩමාළු වගේ සිවුරු පොරවන්නේ ළඟින් යනකොට ගඳ සිවුරු පොරවන්නේ. ඉතින් ඔය විදිහට බොහොම කටුක විදිහට හිටියා. ඒ නාමදුරවන්ට අපකෝණං සබ්‍රක්‍මචාරී නේව සක්කරොන්ති. එයාට එකට ඉන්න නාමදුරු සත්කාර කරන්න යන්නේ නැහැ. නගරු කරුණි ගරු කරන්නේ නැහැ, පුදාන්නේ යන්නේ නැහැ, ගෞරවමාන දක්වන්නේ යන්නේ නැහැ. ඇයි? එකට ඉන්න අය එහෙම කරන්නේ නැත්තේ එයාගේ ඇති එකට ඉන්න අය හොඳට දන්න නිසා. ඒ නිසා මෙයා පිටපාතින් යපුණා, මෙයා මෙහෙම සිවුරු කෙරෙව්වා, මෙයා මේ විදිහට හිතුණා, හිටියත් මෙයාගේ හිතේ තියෙන කුණු අපි දන්නවනේ කියලා හිතලා එයා සලකන්නේ යන්නේ නැහැ. ගරු කරන්නේ යන්නේ නේද? සාමාන්‍ය එහෙමයි. ගෙවල් වල වුණත් එහෙමයි. සමාජයේ වුණත් එහෙමයි. සමාජයේ මිනිස්සු යම් යම් පුද්ගලයන් පිළිබඳව නොදැනගෙන සැලකුවාට දන්න අය එහෙම සැලකන්නේ යන්නේ. ඒ නිසා තමයි ගොඩාක් ඔය දේශකයන්ට ගොඩාක් උගතුයින් කියලා හිතන අයට සමාජයේ ගොඩාක් සැලකිල්ල තිබ්බට ගෙදර නෝන සැලකන්නේ නැත්තේ. නෝන ගන්නවා වාත් එක කරටු. ඒ නිසා ආයි අර සමාජයේ මිනිස්සු දක්වන සැලකිල්ල ගෙදරදී හම්බ වෙන්නේ නැහැ කොටක් වෙලා. ආවම දේශන කරන්න ආව මහ උගතෙක් මහ වැදගතෙක් එහෙම ආදී වශයෙන් කියලා පිළිගත්තට ගෙදරදී ඉන්න හැටි දන්නේ ගෙදර ඉන්න අය. එතකොට එයාලගේ නියම ස්වરૂපයේ දකින්න අවබෝධ වෙන්න අර සලකන්න ගරු කරන්න තියෙන ස්වභාවය අඩු වෙලා යනවා. ඉතින් ඒ අය එපා වෙනවා. මේකට උදාහරණයක් දීලා තියෙනවා. මොකද සෙය්‍යනාපි ආවසෝ කංසපාත ආපාත ආපනාවා කම්මාර කුලාවා පරිසුද්ධා පරියෝධාතා. ඔන්න ලස්සන රත්තරන් පාත්‍රයක් තියෙනවා. හොඳට හැඩ කරලා දිලිසෙන බබලන පාත්‍රයක් තියෙනවා. තමයනම් සාමිකා අහිකුණපංවා කුක්කුරු කුණපංවා මනුස්ස කුණපංවා රචයිත්වා අඤ්ඤිස්සා කංසපාතියා පටිච්චුච්චිත්වා අන්තරාපණං පටිපච්චය. දැන් මේ පාත්‍රයේද මොකක් හරි සර්පයෙක්ගේ කුණක් හරි බලු කුණක් හරි මිනි මලමිනි කැලි එකක් හරි දාලා ඒක තවත් රත්තරන් පාත්‍රයකින් උඩින් වහලා ඉවර වෙලා මිනිස්සු ගහන පාරක් දිගේ ඔළුවේ තියාගෙන යනවා. තමේනම් ජනෝ විශ්වා ඒවම් වදී. ඒක දැකලා මිනිස්සු අහන මොකද්ද මේ කියලා. අම්භෝ කිමේ විදං හරියති ජඤ්ඤං ව්‍යා. අපිට කියන්නනේ මොකද්ද මේ අරගෙන යන්න කියන්න කියලා මේ මිනිස්සු මොකද්ද මේ හිත අලවන මන වඩවන මේ දේ මොකක්ද කියලා අරගෙන. දැන් සාමාන්‍ය එහෙමනේ නේද? ඔළුවේ තියාගෙන මොකක් හරි වහගෙන හරි යනකොට මිනිස්සුන්ට නිකන් කුතුහලයක් ඇති වෙනවනේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ලක්ෂණයට ඔළුවේ තියාගෙන ගෞරවයෙන් යනකොට මිනිස්සු හිතන්නේ මොකක් කියලාද? මොකක් හරි පූජාවක් කියලා නේද? ගෞරව කරන්න හදනවා. ප්‍රමාණව ළඟදී කතාවක් එක ආමුරු කට්ටිය සර්ව රාත්‍රියේ පිළිතකට ගියා. ඉතින් පිළිත් කියන අතරේ සමහර ආමුරු බුලත් කරපනවානේ. ඉතින් බුලත් හපල ඉවරලා බුලත් කියලා ගහම දැන් පිළිත් මණ්ඩපය ඇතුළේම. ඉතින් ඒකට පරික්‍රමයක් තියලා තිබ්බලු. ඉතින් පෞවින්ද උදේ බුලත් මේ පිළිත් කියලා ඉවරුනාට පස්සේ මහ පිළිත කියන්නේ ඔක්කොම ආමුරු ආවලු. ඉතින් ඇවිල්ලා පිළිත් කියන ආපු ආමුරු කිව්වලු ළඟ ඉන්න දායක මහත්තයෙකුට මහත්තයා මේ පරික්‍රමයේ එළියට අරන් යන්න මේක රස් කියන්නේ බා කියලා. ඉතින් මිනිස්සු ගොඩාක් පැක් වෙලා පිළිලා ඉන්නවලු දැන් පිළිත් මණ්ඩපයේ දෙපස. ඒ නිසා අර දායක මහත්තයා දැන් මේක පල්ලෙහාට කරලා අරගෙන ගියාම මිනිස්සු ඇඟේ වැටි හීරෙයි කියන නිසා මේ පරික්‍රම අරගෙන උස්සලේ වල අයින් වෙන්න කීයේ ගියා. උපාසකම්ම පරික්‍රම රටදා සාරාද ගෙරිදුන් කියලා පුලත් කියලා පරිච්ඡේදවල. ඒක සාමාන්‍යයෙන් උස්සලා අරගෙන යනකොට මිනිස්සුන්ට හරි කුතුහලයක් ඇති වෙනවා මොකක්ද මේ කියලා දැනගන්න.
ඉතින් කියන්නේ මේ ලස්සන වාජනේ දාලා මොකද්ද මේ අරගෙන යන්නේ කියලා එහෙම අහනකොට ඉතින් අර මිනිස්සයා මොකද කරන්නේ? අර භාජනයේ වහලා තියෙන එක විවර කරලා ඉවර වෙලා පෙන්නනවා. එහෙම පෙන්නපු ගමන් මොකද වෙන්නේ? පටික්කුලතාවය පිළිකුලක් ඇති වෙනවා. ඒ වගේම එපා විරිචිතයක් ඇති වෙලා යනවා. දුක්ඛාතතයක් ඇති වෙනවා. ඒ විතර නෙවෙයි බඩගින්නේ හිටපු අයට කන්න තියෙන රුචියක් නැති වෙලා යනවා. දැන් ඕක දවසක් විතර මතක් කියලා කනකොට ඕක කන්නත් එපා වෙලා යනවා. ඉතින් අර බාහිර ඔබේට පැහැදිලා මේ ලං වුණාට බලන්න ආස හිතුනට හැබැවින්ම අභ්‍යන්තරයේ දකින්නකොට අරදී එපා වෙලා ඈත් කරලා දාලා යනවා. ඉතින් එයාගේ නියම ස්වභාවය දැක්ක නිසා ඊළඟට මේ හාමුදුරුව මතක් කරනවා යස්ස කස්සචි ආවසෝ බික්කුණෝ ඉමි පාපක අකුසල ඉච්ඡාවචර පහීනා දිස්සන්ති චේව සුයියා කිංචාපිසෝ හෝති ගාමන්තරේව අගාමන්ත විහාරේ නේමන්තනිකෝ ගහපති චීවර ධර්ම හාමුදුරුව කෙනෙක් ඉන්නවා ඒ හාමුදුරුවන්ගේ අර ඉච්ඡාවචර ලාමක පහ ආසාවල් ප්‍රහීනයි කියලා බැලුමට පේනවා. ඒ විතරක් නෙවෙයි. එහෙම ආසාවල් නැති බව ඒ හාමුදුරු ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන මිනිස්සු ඒ ගැන කතා වෙනවා. ඉතින් ඒ හාමුදුරු හැබැයි අර වගේ ආරණ්‍යක ඉන්න කෙනෙක් නෙවෙයි. පින්ඩ පාතින් යැපෙන කෙනෙක් නෙවෙයි. කයින්ම යන කෙනෙක් නෙවෙයි. ප්‍රවු සිවුරු දරන කෙනෙක් එහෙම නම් නෙවෙයි. ගාමන්ත විහාරේ ගමේ පන්සලේ හාමුදුරු. දැන් සමහර ඉන්නවා නේද? ගමේ පන්සලේ හාමුදුරු ආරණ්‍ය වලට හොයාගෙන ගිහිල්ලා ඉහි තමයි සිල්වත් හාමුදුරු ඉන්නේ. ආමිත්තෙන් වල ඉන්න දුස්සීල හාමුදුරු කියලා. එහෙම හිතලා යම් බාහිර ස්වරූපයට පැහැදිලා කටයුතු කරන අය ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඔය කියන අර ලාමක ඉච්ඡාවචර ආසාවල් කොහේ හිටියත් එන්න පුළුවන්. ගමේ පන්සලේ හිටියත් එන්න පුළුවන්. ආරණ්‍ය වල හිටියත් එන්න පුළුවන්. මේ ගමේ වාසය කරන කෙනෙක්. ඒ වගේ නේමන්තනිකෝ. මේ හාමුදුරු පින්ඩපාත යන්නේ නැහැ. දායකයන් ආරාධනා කරාම ගෙදරට ගිහිල්ලා වළඳනවා. පන්සලට ගෙනල්ලා දුන්නාම වළඳනවා. ගහපති චීවර දරු. අර මුදුන් මේ රෙදි කෑලි වලින් මලමිනිය උතර දාලා තියෙන පාංශුක සිවුරු නෙවෙයි පොරවන්නේ. ගිහියයි පූජා කරන සිවුරු. දරන කෙනෙක්. හැබැයි එහෙම වුණාට මේ හාමුදුරුවන්ගේ හිත හොඳ හින්දා සබ්‍රහ්මචාරී සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පොඩි. එකට ඉන්න අය සමීපව ඇසුරු කරන අය මෙයාට මේ හාමුදුරුවන්ට සත්කාර කරනවා ගරුකාර දක්වනවා පුදනවා මානනය කරනවා. ඇයි ඒ හාමුදුරුවන්ගේ හිත හොඳයි කියලා දන්නවා නේද? හිත හොඳයි කියලා දන්නවා. ඒ සමාදාය කියන්නේ නේද? හාමුදුරුවෝත් ඉන්න වැඩි සංවරයක් නැහැ. අයියෙන් කතා බස් කරන්නේ ගමන සංවරයකුත් නැහැ. එයාම නමුත් ඒ හාමුදුරුවෝ කරන සේවයේ දිහා බලලා නේද? ඒ හාමුදුරුවන්ගේ කියන මානව දයාව බලලා හිත හොඳ බලලා ඉවරලා උදව් කරන අවස්ථාවක් තියෙනවා. කොච්චර ඉන්නවද මේ හාමුදුරුවෝ සමාජයේ? ඉතින් කොහොමද මිනිස්සු ඒ විදිහට සැලකෙලි දක්වනවා. ඒකට උදාහරණයක් දීලා තියෙනවා. දැන් අර වගේම රත්තරන් භාජනයක හොඳට ඇල්වින් වලින් හදපු බාස්මති ආල් හරි කියනවා. ඒ වයින් හදපු හොඳ පපක් දාලා ඊට පස්සේ හොඳට ව්‍යංජන විවිධ එළවලු ජාති දාලා සුවඳ ගන්න බතක් කෑමක් හදාගෙන තවත් රත්තරන් පාත්‍රයකින් වහලා ඔළුවේ තියාගෙන මිනිස්සු ගොඩාක් මැද්දෙන් යනවා. එහෙම යන වෙලාවට මිනිස්සු අහනවානේ මොකද්ද අපිට පේන්නන්නේ කියලා. එතකොට මෙහෙම කිව්වහම මේ වාජනේ දිග ඇරලා මේ වනුන් අරලෙවල පෙන්නනවා. එහෙම පෙන්නුවහම මොකද වෙන්නේ? බොහොම සතුට ඇති වෙනවා, ආසාව ඇති වෙනවා. පිළිකුල නැති වෙලා ගිහින් ආසාව ඇති වෙලා බඩගින්න නැති අයටත් බඩගිනි දැනෙන්න ගන්නවා. කෑම රුචිය වැඩි වෙනවා. ඒක තව තව ලං කරගෙන කණ්ඩ හිතෙනවා. අන්න ඒ වාගේ
මේ ලාමක පාපක අකුසල ඉච්ඡාවචරයන් කවුරු හරි කෙනෙක් තුල නැත්නම් අන්න ඒ තැනත්තා සත්කාර කරන්න, ගරුකාර කරන්න සුදුසෙක් කියලා මේ සරියුත් හාමුදුරුවෝ මතක් කළා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ කියනවා උපමාමං ආවසෝ සාරිපුත්ත පරිභාගයනේ සරියුත් හාමුදුරුවනේ මට මෙන්න මේ උපමාන්ගේ කතාව අහගෙන ඉන්නකොට උපමාවක් මතක් වුණා. එක කාලයක් මම හිටිය රජගහ නුවර ගිරිබ්බජ කියන ප්‍රදේශයේ. ඉතින් එහෙම ඉන්නකොට උදේ පාන්දර නැගිටලා මම කාසිවුරු අරගෙන රජගහ නුවරට පිණ්ඩපාත ගියා. එහෙම පිණ්ඩපාත යනකොට සාමීති කියලා යානකාර පුත්‍රයෙක්. යානකාර කියන්නේ කවුද? රියකරු. රියකරු කියන්නේ රිය හදන කියන්නේ ගරාජ් එකක් තියෙන කෙනෙක්. රියකරු පුත්‍රයෙක් හිටියා. ඉතින් ඒ රියකරු පුත්‍රයා ඔන්න රථයක මේ අශ්වරථයක වගේ නිම්වලලු හද හිටියේ. ඉතින් පණ්ඩු පුත්‍ර කියලා ආජීවකයෙක්. එයා මොනවගේ කෙනෙක්ද? පුරාණ යානකාර පුත්‍රෝ. එයා පරණ ගරාජ් බාස් කෙනෙක්. ඉතින් එයා එතන ඇවිල්ලා හිටියා. ඉතින් මේ පණ්ඩු පුත්‍ර ආජීවකයා හිතින් කල්පනා කරනවා මෙහෙම. අනේ මේ සාමීති කියන මේ රියකරු පුත්‍රයා මෙන්න මේ විදිහට මේ රෝදෙ මෙහෙම හදනවා නම් හොඳයි. මෙතනින් නවනවා නම් හොඳයි. මෙතනින් දිගාරිනවා නම් හොඳයි. එහෙම වුණාම මෙතන දෝෂ අඩු වෙලා යනවා. මෙතන පිරිසිදු වෙනවා. මේ විදිහට කරාම රෝදෙ හොඳට කරකවන්න පුළුවන්. ඔය විදිහට හිතන විදිහටම අර මොකද කරන්නේ සාමීති? ඒ විදිහටම හදනවා. ඒ විදිහටම හදන. මේ හදනවා දැක්කම අර පණ්ඩු පුත්‍රයාට ආජීවකයාට මොකද ඇති වෙන්නේ? සතුටක්. ඇයි සතුට ඇති වෙන්නේ? එයා හිතන විදිහටම සිදු වෙන නිසා. අර වැඩේ සිදු වෙන නිසා. ඉතින් හරියට මගේ හදවත දැනගෙන, ඉතින් හිත දැනගෙන මේ වැඩේ කරනවා වගේ කියලා ඉවර වෙලා අර මිනිස්සයා සතුටු වෙනවා. අන්න ඒ වාගේ මුගලන් හාමුදුරුවෝ කියනවා සමහරව ඉන්නවා අශ්‍රද්ධාවන්ත අය. ඊළඟට ජීවිකාර්ථයේ පිණිස ශ්‍රද්ධාවකින් තොරව ජීවත් වීමේ අදහසින්ම ගිහි ශ්‍රද්ධාවක් නැතුව ගිහිගේ නික්මිලා පැවිදි වෙලා බොහොම මායාකාරීව කපට විදියට බොහොම දුර්ගුණ ඇතිව ඉන්ද්‍රයන් ආරක්ෂා කරගන්නේ නැතුව භෝජනී මාත්‍රාන්තිකාව දන්නේ නැතුව කෙලෙස් භරිතව බොහෝම නරක විදිහට ශික්ෂා ගෞරවයක් නැතුව බහුමහාන්විතව බොහොම මහානකමට නොගැලපෙන විදිහට කටයුතු කරනවා. අන්න එහෙම අයට ඒ වාගේ අයගේ හදවත දැනගෙන කිව්වා වගේ ඔබ වහන්සේ මේ බණ කිව්වේ. ඒ අයට ගැළපෙන විදිහේම බණක් ඔබ වහන්සේ මේ කිව්වේ. ඒ කටියට සුදුසුම බණක් ඔබ වහන්සේ මේ කිව්වේ කියලා සරියුත් මහ රහතන් වහන්සේ මතක් කළා. මොකද එතන හිටපු අයගේ යම් හැසිරීම් රටාවන් සරියුත් හාමුදුරුවෝ හොඳට දැනගෙන හිටිය නිසා. ඒ නිසායි උන්වහන්සේ අර විදිහ කතාවක් කිව්වේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි තුම කියනවා නේද? ඒ බණ නම් අහවලාටම තමයි ගැලපෙන්නේ කියලා කියනවා. දැන් මෙතන කියපු කතාවල එක්කෙනාට ඇත්තගෙනවනම් වටපිට බලනවා එයා ඇවිල්ලා ඉන්නවද කියලා. නේද? එයාට ගැලපෙන අපරාධ හිතියේ නැහැ හොඳයි අහගන්න තිබ්බා. අද තමයි ඉන්න ඕන දවස් මිස්සුනානේ කියලා සමහර වෙලාවට එක එක්කෙනාට දාලා තමයි අපි ගොඩාක් වෙලාවට බණ අහන්න පෙළඹෙන්නේ. ඉතින් මේ මුගලන් හාමුදුරුවෝ අරත්තන්ගේ හිත්වල ස්වභාවය දැනගෙන ධර්ම දේශනා කළා. ඒ වගේම සැදැහැයෙන් සසුන් ගත වෙලා බොහොම ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගෙන බොහොම ධර්මානුකූලව විනයානුකූලව බොහොම හැදෙනාගෙන සිද්ධිනාගෙන ඉන්න අයගේ සිතින් දැනගෙන ධර්ම දේශනා කළා වගේ ඔබ වහන්සේ මේ අනංගනයන් කියන්නේ ලාමක ආශාවල්, අනංගන කියන්නේ ලාමක ආශාවල් නැති කාම පෙන්නවා. අන්න ඒ අයට මේක හරියට
ප්‍රයෝජනවත් කියලා සිහිපත් කළා. ඉතින් මේ හාමුදුරුවන්ට මතක් කරනවා සේයතාපි ආවසෝ ඉත්තීවා පුරිසෝවා දහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ සීසං මහාතු උප්පලමාලං වස්සිකමාලං වා අතිමුත්තකමාලං වා ලබෙත්වා උභෝපි හත්තේ පටිග්‍රහෙත්වා උත්තමංගේ සිරසස්මින් පරිත්තාපේ. හරියට තරුණ විහාන කෙනෙක් හරි පිරිමියෙක් කෙනෙක් හරි ළමයෙක් හරි ලස්සන වෙන්න කැමති එක්කෙනෙක්. ඒ එක්කෙනා හොඳට නාලා පිරිසිදු වෙලා ලස්සන මල් කනබක් අර මල් මාලාවක් අරගෙන ඉවර වෙලා බොහොම සතුටින් බොහොම ගෞරවයෙන් හිස මුදුනේ තියලා සරස ගන්නව වගේ මෙන්න මේ කියපු කාරණා ටික හොඳට ඉගෙනගෙන හොඳට හිතේ දරාගෙන මතක තියාගෙන මේ නරක කාරණා වලින් අයින් වෙලා හොඳ කාරණා වලින් යුක්ත වුණොත් ඒ තැනත්තාට දියුණුවක්මයි වෙන්නේ යහපතක්මයි වෙන්නේ කුසලයේ නැගී සිටින්නට කුසලයෙන් දියුණුවන්නට අවකාශ සැලසෙනවා කියලා මුගලන් හාමුදුරුවෝ ත්‍රිවිධ වාක්‍ය ප්‍රකාශ කළා හාමුදුරුවන්ට මතක් කර සිටියා. ඉතින් ඊට පස්සේ ඉතිහතේ උභෝ මහානාගා අඤ්ඤමඤ්ඤස සුභාදිගත සම්මෝදින්සු මේ සූත්‍රය දේශනා කළ ඉවරනාට පස්සේ කවුද සතුටුනේ? උභෝ මහානාගා රහත් මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම තමයි සතුටු. ඒ දෙන සතුටු අයි අනිත් අය සතුටුනේ. ඔව් ඒ කට්ටියගේ හිතේ කෙලෙස් තියෙන නිසා ඒ කට්ටියට එහෙම සතුටු වෙන්න අවකාශ සැලසුනේ නැහැ. මේ හාමුදුරුවෝ කෙලෙස් නැති කරපු නිසා උන්වහන්සේ හොඳ සූත්‍රයක් දේශනා කරා කියලා උන්වහන්සේ සතුටු වුණා. ඉතින් මේ බණ ඇහුවමත් එහෙමයි. දැන් මේ කියපු දුර්වලකම් තියෙන අයට අද නම් බණ හරියට කියන්නේ. නේද? සමහර අයට අද බණ හොඳයි. මටම කිව්වා වගේ කියලා සමහර ගාවට එහෙම හිතෙන්නත් පුළුවන්. එහෙම හිතෙනෙක් කෙනාට තමයි මේ සසුනේදී දියුණුවක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ ලෙසින් කටයුතු කරන්න හැම දිනකටම සිත් පහළ වේවා. මේ උතුම් කුසල් වලින් හැමත හැකි තරම් මේ උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.